අද දවස බාර කරමින් යාඥා කරන ස්වාමීනි මේ මොහොතේදී අද දවසේ ඔබ වහන්සේට අපි මේ අන්තර්ජාලය මගින් එකතු වී මේ නමස්කාරමේ කරන්න යන අවස්ථාවේදී ඔබ වහන්සේගේ උපකාරය ඔබ වහන්සේගේ පිහිට අපි ඉල්ලමින් යාඥා කරනවා ස්වාමීනි මේ නිරහර යාඥාවේදී ඔබ වහන්සේට බාර කරන ස්වාමින් වහන්සේ මේ ගායනා කරන ගීතිකාද ඒ වාදනය කරනද දේව වචනද බාර කරමින් යාඥා කරනවා ඔබ වහන්සේගේ ආශිර්වාද ඔබ වහන්සේගේ නිසි මඟ පෙන්වීම අපිට ලබා දුන මැනව සුද්ධාත්මන් වහන්සේගේ උපකාර ලබා දුන මැනව කිසිම බාධාවක් නොමැතිව ස්වාමින් වහන්සේ මේ නමස්කාරද මේ මෙහෙද ක්‍රියා කරන උපකාර කළ මැනව අද දවස පුරාම ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ තුල නිරහාර සිටින පිණිස මේ වචනේ තුලින් අපිට නිසි මාර්ගයේ මඟ පෙන්වීම අපිට ලබා දුන මැනව ඔබ වහන්සේගේ දයාවෙන් මේ සියල්ල බාර කරමින් යාඥා කරනවා යේසුස් වහන්සේගේ නාමයෙන් ආමේන් 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 අපි අද නමස්කාරයෙන් යුක්තව දෙවියන් වහන්සේගේ පාමුලට මුලින්ම ගමන් කරමු. අපේ සිත් අපි දෙවියන් වහන්සේට යටහත් කරගමු. ඔබට ප්‍රශංසා වේවා අපගේ දෙවියන් වහන්සේ. ඔබ වහන්සේ අප සමග සිටිමින් අපට යාමට දුෂ්කර මේ මාර්ගයේ ඔබ වහන්සේ අපව රැගෙන යන බැවින් අපි ඔබ වහන්සේට ස්තුති කරනවා ස්වාමීන් වහන්සේ. හලෙලූයා. ඔබ වහන්සේට සියලු ගෞරවය සියලු නමස්කාරය අපි ලබා දෙනවා. ඔබට නමස්කාර වේවා අපගේ දෙවියන් වහන්සේ. අපි හැම කෙනෙක්ම අනෙකුත් සියලු දේ පසෙක තබා දෙවියන් වහන්සේ වෙතට අපේ සිත් හරවා ගමු. ඔබට ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා දෙවියන් වහන්සේ. ඔබට නමස්කාර වේවා අපගේ දෙවි ස්වාමීන් වහන්සේ. ඔබට නමස්කාර වේවා. අපි අපේ සිත් ඔබ වහන්සේ වෙතට ඔසවනවා. අපේ සියලු දේ ඔබ වහන්සේගේ පාමුල තබා ඔබ වහන්සේගේ හඬ අසන පිණිසත් ඔබ වහන්සේට ලං වෙන පිණිසත් මේ දිනේ නිරාහාරයෙන් සහ යාඥාවෙන් ඔබ වහන්සේගේ පාමුලට පැමිණෙනවා ස්වාමීනි. අපි අපේ දැනුම් තේරුම් පමණින් ගන්න තීරණ අසම්පූර්ණයි. අපේ නුවණ අසම්පූර්ණයි. අපිට තේරෙන දේවල් අසම්පූර්ණයි. අපිට මුළු සත්‍ය වැටහෙන්නේ නැහැ. එබැවින් අපේ උපක්‍රම අපි ගන්න ක්‍රියාමාර්ග සියල්ල අසම්පූර්ණයි. ඔබ වහන්සේ අමනයි සියල්ල කළ යුතු ආකාරය දන්නේ. එබැවින් අපි මේ වෙලාවේ ඔබගේ මඟ පෙන්වීම ලබන පිණිස ඔබ වහන්සේගේ සුද්ධ පාමුලට පැමිණෙනවා දෙවියන් වහන්සේ. ඔබ වහන්සේගෙන් තොරව කිසිදු මිනිසෙක්ට සම්පූර්ණත්වයට ළඟා වෙන්න බැහැ. මිනිසයන්ගේ මාර්ග විනාශයට යනවා. මිනිසයන්ගේ මාර්ග తాවකාලිකව තිබී ඒවා අසම්පූර්ණව නිමා වෙනවා. නමුත් දෙවියන් වහන්සේට ලං වෙන්න දෙවියන් වහන්සේගේ පූර්ණත්වය අත්කර ගන්නවා. එබැවින් අද අපි උන්වහන්සේගේ පාමුල මුළුමනින් උන්වහන්සේගේ මඟ පෙන්වීම ලබන පිණිස උන්වහන්සේ වෙතට අපේ සිත් යොමු කර ගන්නට අවශ්‍යයි. හලෙලූයා. ඔබ වහන්සේට ප්‍රශංසා වේවා ස්වාමීන් වහන්සේ. අපි සෑම කෙනෙක්ම දෙවියන් වහන්සේට ස්තුති ප්‍රශංසා කරමින් දෙවියන් වහන්සේගේ පාමුලට ළඟා වෙමින් සිටිමු. අනෙක් සියලු දේ පසෙක සබා දෙවියන් වහන්සේට සම්බන්ධ වන්න. ඔබට නමස්කාර වේවා. ඔබ වහන්සේගේ අභියසට අපි පැමිණෙනවා ස්වාමීනි. ඔබ වහන්සේගේ අභිමුඛත්වය අපට ලබා දෙන්න. ඔබගේ ප්‍රකාශ වීම ඔබ වහන්සේ විසින්ම යමෙක්ට ලබා දුන්නොත් ඇරෙන්නේ. ඔබ වහන්සේ වඳුර ගන්න වෙන ක්‍රමයක් නැහැ ස්වාමීනි. ඔබ වහන්සේ ප්‍රකාශ වී අප යා යුතු මාර්ගයේ පෙන්වා දෙන්න ඉල්ලා ඔබගේ පාමුලට ඔබගේ ප්‍රකාශ වන ස්ථානයට අපි පැමිණෙනවා ස්වාමීනි. ඔබට ප්‍රශංසා වේවා ස්වාමීන් වහන්සේ. දෙවියන් වහන්සේගේ සම්මුඛ වීම අපි හැම කෙනෙක්ටම ඉතාම අත්‍යවශ්‍යයි. අපහනේ ආත්මික ඔබට නමස්කාර වේවා ස්වාමීන් වහන්සේ. ඔබට නමස්කාර වේවා දෙවියන් වහන්සේ. නමස්කාර වේවා නමස්කාර වේවා. ඔබ වහන්සේගේ සම්මුඛ වීම ලබා දෙන්න. ඔබ වහන්සේගේ සම්මුඛත්වය ලබා දෙන්න. ඔබ වහන්සේගේ අභියසට එතන අපිට අවසරය ලබා දෙන්න කියලා. යේසුනි ඔබ වහන්සේගේ උපකාරය අපිට ලබා දෙන්න. එකම ජීවමාන තැනැත් වහන්සේ වන අපගේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ අපේ දෙවි පියාණන් වහන්සේ වෙතට ඇමිනෙන්නට වහන්සේගේ සම්මුඛ වීම ලබා ගන්න අපට උදව් කරන්න යේසුස්.
වහන්සේගේ පාමුලට එනවා දෙවියන්. ඔබට නමස්කාර වේවා නමස්කාර වේවා. දෙවියන් වහන්සේට ස්තුති කරමින් ඔබට හැඟෙන දැනෙන විදිහට දෙවියන් වහන්සේගේ පාමුලට පැමිණෙන්න උත්සාහ කරමින් යුතු ලෙස යාඥා කරන්නේ කෙසේදයි අපි කිසිවෙක් නොදනිමු. නමුත් ඔබ මෙලෙස උන්වහන්සේ සමග සම්බන්ධ වෙන්න උත්සාහ කරමින් සිටින කල දෙවියන් වහන්සේගේ ආත්මයන් වහන්සේ නුඹලාට මඟ පෙන්වා උන්වහන්සේ සමග සම්බන්ධ වන ආකාරය නුඹලාගේ ආත්මවලට වටහා දෙනවා. ඔබට නමස්කාර ස්වාමීන් වහන්සේ නමස්කාර වේවා ස්වාමීන් වහන්සේ හලෙලූයා ඔබට ප්‍රශංසා වේවා අපගේ දෙවියන් අපව නිර්මාණය කළ අපව සෑදූ දෙවියන් වහන්සේ මේ පොළොවට අත්තිවාරම් ලැබූ මුළු විශ්වයේද ස්වර්ගද මවා පාලනය කරන සියලු බලක දෙවියන් වහන්සේ ඔබ වහන්සේගේ අභියසට මේ වෙලාවේ අපි ලැබෙනවා. ඔබට නමස්කාර වේවා දෙවියන්. ඔබට නමස්කාර වේවා ඔබට නමස්කාර වේවා නමස්කාර වේවා දෙවියන් වහන්සේ ඔබට නමස්කාර වේවා ස්වාමීන් ඔබ අභිමුවේ සිටිනා ජේසුනි ඔබ පසසන්නම් දුරට දිව හෙටෙනා නිවතුරු සැනසෙන ඔබ අභිමුවේ සිටිනා ජේසුනි ඔබ පසසන්නම් දුරට දිව හෙටෙනා නිවතුරු සැනසෙන පාපයේ සිටිනා අතල්ලාගෙන ගෙන ආවේ ඔබයි පාපයේ සිටිනා අතල්ලාගෙන ගෙන ආවේ ඔබයි අතුලලි පිසදා ප්‍රීතිය දෙති මාසැනසුවේ අතුලලි පිසදා ප්‍රීතිය දෙති මාසැනසුවේ ඔබයි ඔබ අභිමුවේ සිටිනා ජේසුනි ඔබ පසසන්නම් දුරලට දිව හෙටෙනා නිවතුරු සැනසෙන අසරණව සිටි පියාපිතිමු ජේසුස් මා සබලයි අසරණව සිටි පියාපිතිමු ජේසුස් මා සබලයි පීඩාවෙන්නේ අබදුර යන්නට සමිඳුන් මගේ සවියයි පීඩාවෙන්නේ අබදුර යන්නට සමිඳුන් මගේ සවියයි ඔබට නමස්කාර වේවා ඔබගේ දිලියන් ජේසුනි ඔබ වහන්සේගේ උපකාරය මේ වෙලාවේ ලබා දෙන්න අපි ඉල්ලා ඔබට නමස්කාර වේවා ස්වාමීන් වහන්සේ හැම කෙනෙක් ජීවමාන ජේසුස් වහන්සේට යාඥාවෙන් වහන්සේගේ උපකාරය ඉල්ලමින් සිටින ඔබ උදෙසා මැදහත් වන්නේ වහන්සේගේ නිග්‍රහය උන්වහන්සේ ජීවමානව ඔබ සහ දෙවියන් වහන්සේ අතර මැදහත්ව සිටිනවා අපේ එකම මැදහත් කරුවාණන් වහන්සේ උන්වහන්සේ පමණයි ඔබට නමස්කාර වේවා අපගේ දෙවියන් වහන්සේ ඔබට නමස්කාර වේවා ජේසුනි අපට නැවත මාර්ගය සාදා දෙන්න දෙවියන් වහන්සේත් එක්ක විදුලි සම්බන්ධය මේ පොළොවට නැවත ගෙනද ඔබ වහන්සේගේ උපකාරය අපට ලබා දෙන්න කියලා ඉල්ලා නමස්කාර වේවා නමස්කාර වේවා නමස්කාර ඔබට නමස්කාර වේවා නමස්කාර වේවා ස්වාමීන් ඔබට ස්තුති වේවා අපව නැවත දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධ කරගන්න මරණය පරාජය කළ එකම තැනැත් වහන්සේ
මරණයෙන් එම ශරීරයෙන් යුක්තව නැවත නැගිට සදාකාලයට ජීවත් වන යේසුස් වහන්සේ. ඔබ වහන්සේ මැරුණු නමුත් දින 3කට පසුව නැවත උත්ථානය වී දෙවියන් වහන්සේ සමග වැඩ වාසය කරන බැවින් ඔබ වහන්සේගේ උපකාරය අපට දෙන්නේ ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේ අපේ පාපය උදෙසා මැරුණු බවත් ඔබ වහන්සේ දින 3කට පසුව නැවත උත්ථානය වුණ බවත් දැන් සදාකාලයටම ජීවත්ව සිටින බවත් මේ මොහොතේ ඔබ වහන්සේ අපේ යාඥාව අසාසිත බවත් අපි විශ්වාස කරන ඔබ වහන්සේ කතා කරනවා ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේ අප සමග සිටින බැවින් ඔබට ස්තුති වේවා. විවිධ පාපයන් වල විවිධ වැරදි මාර්ගවල අනුවණකම් වල අපේ සිතේ ආසාවන් වල පරිදි ගමන් කරමින් අපිට දෙවියන් වහන්සේගේ සැබෑ සැලැස්ම තේරුම් ගන්නත් ඒ වෙනුවෙන් පැමිණෙන්නත් අපව ඇදවුණු අපේ යේසුස් වහන්සේ ඔබ වහන්සේගේ උපකාරය නැවතත් අපට ලබා දෙන්න මේ දිනේ ඔබ වහන්සේගේ අභියස රැඳී සිටින අපිට උදව් කරනවා ස්වාමී. හැම කෙනෙක්ම දෙවියන් වහන්සේට නමස්කාර කරමින් හැම කෙනෙක්ම යේසුස් වහන්සේට පොරගසමින් ඔබ එකිනෙක කෙනා පෞද්ගලිකව දෙවියන් වහන්සේට කතා කරමින් සිටින්න. නමස්කාර වේවා දෙවියන් නමස්කාර වේවා නමස්කාර වේවා නමස්කාර වේවා. අන්‍ය භාෂාවේ දීපනා ලබා තිබෙන අය එක එක්කෙනා පෞද්ගලිකව එම භාෂාවලින් දෙවියන් වහන්සේගේ ආත්මය සමග එකතුව අර්ථ යාඥාවේ නිරත වෙලා සිටින්න. ඔබට නමස්කාර වේවා නමස්කාර වේවා නමස්කාර වේවා නමස්කාර වේවා නමස්කාර වේවා නමස්කාර වේවා දෙවියන් වහන්සේ. ඔබට නමස්කාර වේවා අපගේ දෙවි ස්වාමීන් වහන්සේ. ඔබට ඔබට ස්තුති වේවා ස්වාමීන් වහන්සේ. ලිබහලයා තේලිහා බලා හතලෙහි මෙනිකලේ ආතලේ ඔබට නමස්කාර වේවා ස්වාමීන් වහන්සේ. ඔබට නමස්කාර වේවා අපගේ දෙවියන් වහන්සේ. අපෝ මැව් දෙවියන් වහන්සේ සියලු මනුෂ්‍යයන්වද සියලු සත්වයන්වද සියලු දේව දූතයන්වද මවා පාලනය කරන අසීමිත බලයෙන් දෙවියන් වහන්සේ. කෙලවරක් නොපෙනෙන මේ මහා විශ්වය නිර්මාණය කළ දෙවියන් වහන්සේ. ඔබ වහන්සේගේ බලයට සමාන කවුද? ඔබ වහන්සේ ඉදිරියේ සිටිය හැක්කේ කාටද? ඔබ වහන්සේම සියල්ල නැවුසේක. ඔබ වහන්සේ මනුෂ්‍යයන්ට අපරිමිත කරුණාව දක්වා ඔවුන්ව ඈත් ආදවන කටයුතු කළසේක. ඔවුන්ව සුද්ධ මාර්ග පෙන්වා දී ඔබගේ සදාකාලික ආශිර්වාද ලබන්නට ඔවුන්ව මඟ පෙන්වූසේක. නමුත් මනුෂ්‍යයන් ඔබට අකීකරු වී තම උඩඟු සිත් වලින් තමන්ගේ මානසික ආශාවන් පසු ගමන් වල බැවින් අද මේ මුළු පොළොව වහන්සේම හඳුනගෙන අතරමං උන අගක් මුලක් නොතේරෙන පටන් ගැනීමක් කෙලවරක් නොතේරෙන කල යුතු දේ නොදන්නා තමන්ගේ සිතකින් පරිදි තම ආත්මාර්ථකාමී ආශාවන් මුදුන් කපවා ගන්න කතාකාපී කරන ජාතියක් අද මේ පොළොවේ පිහිවි ඇත. නමුත් ඔබ වහන්සේ අපට කරුණාව දක්වා නැවත වතාවක් ඔබ වහන්සේගේ ධර්මිෂ්ඨ රාජ්‍යය නැවතත් ඔබගේ ධර්මිෂ්ඨ පාලනය මේ පොළොවට ගෙනෙන්න උපකාර කරන්න ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේගේ මුළු සත්‍යතාව දැනගන්න අපිට උපකාර කරන්න ස්වාමීන් වහන්සේ. අපි ගොඩනගපු සියල්ල අසම්පූර්ණයි. අපේ ධර්ම දර්ශන අපේ ආගම් අපි ගොඩනගපු විද්‍යාවන් අපි ගොඩනගපු සියලු දේ අසම්පූර්ණයි. ඔබ වහන්සේගේ වැඩ වාසයේ තොරව ඔබගේ මඟ පෙන්වීමෙන් තොරව අපි කරන සියලු දේවල් සම්පූර්ණයි. එබැවින් අපි ඔබ වහන්සේගේ පාමුල ඔබට යටහත්ව ඔබ වහන්සේ අපට කියන්නේ කුමක්දයි දැනගන්න අපි මේ වෙලාවේ ඔබට යාඥාවේ නිරත වෙනවා ස්වාමීන් වහන්සේ. හැම කෙනෙක්ම මුළු ආත්මයෙන් මුළු හදවතින් මුළු ශක්තියෙන් දෙවියන් වහන්සේට කතා කරමින් සිටින්න. මෙසේ උන්වහන්සේට කතා කරමින් සිටින කල නුඹලා ඇතුළත උන්වහන්සේ සබා තිබෙන නුඹලාගේ ආත්ම අවදි වී දෙවියන් වහන්සේට සම්බන්ධ වෙනවා. එවිට නුඹලා නොදන්නා කාරණා දෙවියන් වහන්සේගේ ආත්මයෙන් නුඹලාට අඟවා දෙනවා. ඔබට නමස්කාර වේවා නමස්කාර වේවා නමස්කාර වේවා නිහාතේ අපාලේ ආත්මේ මේ කෙලි ඔබ නමස්කාර වේවා නමස්කාර වේවා අන්තයක් යවුවත්
අකණ්ඩ යාඥාවට ඇතුල් වන හැම කෙනෙක්ම අකණ්ඩ යාඥාවෙන් නමස්කාරයේදී සිටින්න. නමස්කාර වේවා නමස්කාර වේවා නමස්කාර වේවා නමස්කාර වේවා ලිහාහිලේ අතනා ආතලේ අපරා ආතලේ ඔබ වහන්සේගේ අභියස සිටීම හැරෙන්න වෙන උතුම් දෙයක් නැත ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේගේ මඟ පෙන්වීම ලබන මිනිසයා ආශිර්වාදවත්. ඔබ වහන්සේව හඳුනා ගන්න මිනිසයා ඉතාම වාග්යවන්තයෙක්. ඔබ වහන්සේ සිටින බව තේරුම් ගන්නා ඉතා වාග්යවන්තයෙක් ස්වාමීන් වහන්සේ. අපහමේ ආතලේ ඔබ වහන්සේව දැනගත හැක්කේ කාටද? තම තර්ක වලින් තම දැනුමෙන් ඔබ වහන්සේව සොයාගත හැක්කේ කාටද? කිසිවෙක් තම උඩගුටුවලින් ඔබව දැනගත හැක්කේ. නමුත් ඔබ වහන්සේ අවනතවට ඔබට යටහත් වන තැනැත්තා ඔබ වහන්සේගේ පැවැත්ම හඳුනා ගන්නවා ඇත. හලෙලූයා. එබැවින් මේ වෙලාවේ ඔබ වහන්සේගේ පාප ඔබගේ මඟ පෙන්වීම අපේක්ෂාවෙන් යාඥාවෙන් විශ්වාසව දෙවියන්. සෑම කෙනෙක්ම වහන්සේගේ අභියසට ලං වෙන්න. එවියන් වහන්සේගේ අභියස නුඹලා තුල වහන්සේ අවුලෝමින් ඉන්නවා මේ වෙලාවේ. වහන්සේගේ අභියස පිටත නැත. පිටත නොබලා දෙවියන් වහන්සේ දෙසට සුළු ආත්මයෙන් හැරෙන්න. ඔබට නමස්කාර වේවා නමස්කාර වේවා නමස්කාර වේවා දෙවියන් වහන්සේ නමස්කාර වේවා නමස්කාර වේවා ස්වාමීන් වහන්සේ. ඔබට නමස්කාර වේවා නමස්කාර වේවා දෙවියන් වහන්සේ. ඔබගේ තුරුලේ සුවය දැරීමත් සැපදා ළඟින්නම්. ඔබගේ තුරුලේ සුවය දැරීමත් සැපදා ළඟින්නම්. මාමුළු දිවියම ඔබට පුදන්නා ජේසුස් ළඟින්නම්. මාමුළු දිවියම ඔබට පුදන්නා ජේසුස් ළඟින්නම්. ඔබ අපිපුවේ සිටිනම් ජේසුස් ඔබ පසසන තුරුලක දිව එන්නම්. නිරතුරු සැනසෙන්න නිරතුරු සැනසෙන්න ඔබ අපිපුවේ ඔබට නමස්කාර වේවා ස්වාමීන් වහන්සේ දෙවියන්. ඔබට නමස්කාර වේවා අපගේ දෙවියන්. ඔබට ප්‍රශංසා වේවා. ඔබට නමස්කාර වේවා අපගේ දෙවියන්. වහන්සේ වෙතට පැමිණෙනවා. ඔබට නමස්කාර වේවා මේ දෙවියන්. හැම කෙනෙක්ම සුද්ධාත්මයන් වහන්සේව අවුලවා ගන්නට අකණ්ඩ යාඥාවේ නිරත වෙමින් සිටින්නේ. මේ දිනේ පුරා දෙවියන් වහන්සේගේ නියම පෙත්වීම ලබා ගන්නාට නමස්කාරයේ නමස්කාර වේවා මෞත් හරුවාන වහන්සේ නිර්මාණය කළ අපගේ දෙවියන් වහන්සේ. ඔබ වහන්සේට සමාන කිසිවෙක් නැත. නමස්කාර වේවා 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 දෙවියන් වහන්සේ වහන්සේට නමස්කාර වේවා. අපගේ ආත්ම වහන්සේ ඉදිරියේ පහත් කර ගන්නවා. වහන්සේ ඉදිරියේ අපි අත්හත් වෙනවා දෙවියන් වහන්සේ. මුළු පොළොව වහන්සේගේ ජීවිත ගමන් වල තිබෙන නමුත් අපි මේ වෙලාවේ වහන්සේගේ අදවත තේරුම් ගන්න අපගේ පාපක යටත්
ඔබට නමස්කාර වේවා දෙවියන් වහන්සේ අපගේ දෙවි ස්වාමීන් වහන්සේගේ ආපුත අපි පැමිණෙන සීලවත් ආරක්ෂාත්මක බලයෙන් වහන්සේගේ නාම ස්පර්ශ කරනවා එකිනෙකනාට බාධා කරන එකිනෙකනාව වැරදි මාර්ග වලට අනුස්තර ගන්න කටයුතු කරන සියලු අකුසල බල මේ යාඥාව මැදේ යේසුස් වහන්සේගේ නාමයෙන් විදහෙනවා නමස්කාර වේවා දෙවියන් ඔබට නමස්කාර වේවා නමස්කාර වේවා නමස්කාර වේවා නමස්කාර වේවා දෙවියන් නමස්කාර වේවා ස්වාමීන් ඔබගේ පාපුලට පැමිණෙන ඔබගේ පාපුලට පැමිණෙනවා ස්වාමීන් ඔබට ස්තුති වේවා ඔබට නමස්කාර වේවා ස්වාමීන් ඔබට නමස්කාර වේවා ඔබට නමස්කාර වේවා අපගේ දෙවියන් ඔබට නමස්කාර වේවා අපගේ ස්වාමීන් ඔබට නමස්කාර වේවා අපගේ දිව්‍ය ස්වාමීන් ඔබට නමස්කාර වේවා මහෝත්තම දෙවියන් පෞද්ගලිකව හැමදෙයක්ම දෙවියන් වහන්සේ වහන්සේගේ ගුණ සිහි කොට උන්වහන්සේගේ පැවැත්ම බලාන තහවුරු කර තිබෙනවා. උන්වහන්සේ නුඹලා සමග සිටින බව බලාගේ ආත්මවලට දෙවියන් වහන්සේ අගවා දී තිබෙනවා. ලෝකේ අනෙක් ජාතීන් උන්වහන්සේව සොයමින් සිටින කල උන්වහන්සේව අර්ථයෙන් තේරුම් ගන්නට උත්සාහ කරන කල දෙවියන් වහන්සේ නුඹලාට ප්‍රකාශ වී අනිත් මිනිසයන් උන්වහන්සේ ප්‍රතික්ෂේප කර උන්වහන්සේ නැතයි කියන කල දෙවියන් වහන්සේ ජීවමානව වැඩ සිටින බව දෙවියන් වහන්සේම නුඹලාට තහවුරු කර දී එබැවින් නුඹලාව ඇඳවාගත් දෙවියන් වහන්සේට නමස්කාර කරනවා. අපේ එකම විලාසය උන්වහන්සේගේ ආපල සිටීමයි. උන්වහන්සේට නමස්කාර කරමින් උන්වහන්සේගේ අපේ සිටීමයි අපේ ජීවිතයේ ප්‍රමුඛතාවය. ඒ තුලින් දෙවියන් වහන්සේ අනෙක් සියලු සැලසුම් වෙතට අපව යොමු කරනවා. සම්පූර්ණත්වයේ වෙත අපව යොමු කරනවා. උන්වහන්සේගේ වෙත්ව ගන්න තීරණ උන්වහන්සේගේ වෙත්ව ගන්න සියලු ක්‍රියාමාර්ගවල අසම්පූර්ණත්වය උන්වහන්සේ පෙන්වා දී ඇත. ඔබට නමස්කාර වේවා දෙවියන් ඔබට නමස්කාර වේවා නමස්කාර වේවා දෙවියන් ඔබ පාමුල සිටින්නේ අන්‍යයට වඩා ඔබ අභියස ප්‍රිය කරන නිසා ඔබ පාමුල සිටින්නේ අන්‍යයට වඩා Yes, Eu apenas prema Bethlehem Kadu dia hati pilih Dan nama Bepamu kesini Anda kepada Hati yang terima
प्रिय करन निभा प्रियस प्रेम तेरी लाया हाथ उतुराया देव प्रियस प्रेम तेरी लाया like to be happy today that nobody ඔබ නමස්කාර වේවා අපගේ දෙවියන් වහන්සේ 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 के हाथ वහන්සේගේ පාපවලට ඇතුළු වෙනවා ඔබ නමස්කාර වේවා සර්ව පරාක්‍රම දෙවි පියාණන් වහන්සේ ඔබ වහන්සේගේ අභියසට ලක් වෙනවා ඔබ වහන්සේගේ අභියසට ලක් වෙනවා ඔබ වහන්සේගේ අභියසට ලක් වෙනවා දෙවියන් මේ හැම කෙනෙකුටම ඔබ වහන්සේගේ අත්පත්වයේ අත්පත් කලස්වත් වහන්සේගේ ප්‍රකාශ වීම මේ හැම කෙනෙකුටම ලබා දෙන්න කියලා අපි වහන්සේගෙන් ඉල්ලා සිටිනවා ස්වාමීන් වහන්සේ ඔබගේ ප්‍රකාශ වීම මේ හැම කෙනෙකුටම ලබා දෙන්න කියලා අපි වහන්සේගෙන් ඉල්ලා සිටිනවා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ ප්‍රකාශ වීම අපිට ලබා දෙන්න දෙවියන් වහන්සේගේ වැඩ සිටීම අපට හැඟෙන්නට සලස්වන්න දෙවියන් ඔබට නමස්කාර වේවා දෙවියන් වහන්සේ ඔබට නමස්කාර වේවා ස්වාමීන් වහන්සේ ඔබට නමස්කාර වේවා नमस्कार वेवा स्वामी महंस नमस्कार वेवा देवियन देवा पियस प्रेम रायन मांगी हदवत था बीवीलायन देवा पियस प्रेम ඔබට නමස්කාර වේවා 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 नमस्कार हमारे हाथ में हमारे हाथ में नमस्कार ඔබට සුති වේවා දෙවියන් මේ දිනේ අපි ඔබ වහන්සේගේ ශිෂ්‍ය පාද පාපවල පැමිණ ඔබ වහන්සේගේ මඟ පෙන්වීම ආදම් ලබා දෙන්න කියලා අපි ඔබ වහන්සේගේ ඉල්ලා සිටිනවා ඔබට නමස්කාර වේවා
अन्य भाषा लबाती बनाय हम तमन औद्योगिकම එම භාෂාවලින් අකණ්ඩ යාඥාවේ නිරත වෙලා අකණ්ඩ යාඥාවට ඇතුල් වෙන්න හැම කෙනෙක්ම දෙවියන් වහන්සේගේ ආත්මයෙන් ඉඩ දෙන්න ඔබට නමස්කාර වේවා 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 දෙවියන් වහන්සේගේ ආත්මයට ඉඩ දෙන්න මේ පොළව දෙවියන් වහන්සේගේ ආත්මයට විරුද්ධව සිටින නමුත් උන්වහන්සේගේ ආත්මේ ප්‍රකාශ වීමට නුඹලා ඉඩ දෙන්නට අවශ්‍යයි හමනාලේ ආතලා ඔබට නමස්කාර වේවා නමස්කාර වේවා නමස්කාර වේවා නමස්කාර වේවා මනුෂ්‍යයන්ගේ අදහස් වලින් දෙවියන් වහන්සේගේ සැලැස්ම ඉෂ්ට නොවන්නේය ඉලි හාතලි හිබේලේ කාලේ හාතලි හබාලේ හාතලේ ඔබට නමස්කාර වේවා සුද්ධාත්මයන් වහන්සේට ඉඩ දෙන්න සුද්ධාත්මයන් වහන්සේට ඉඩ දෙන්න හැම කෙනෙක්ම ඔබට නමස්කාර වේවා 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 ඔබ වහන්සේ නමස්කාර වේවා නමස්කාර වේවා නමස්කාර වේවා හැම කෙනෙක්ම යාඥාවට ඇතුල් වෙන්න හැම කෙනෙක්ම අඛණ්ඩ යාඥාවට ඇතුල් වෙන්න ඔබ සිටින ස්ථානවල ඔබ ලෝකේ කුමන රටක ඉඳලා මේ වෙලාවෙ ඉන්නුනත් අඛණ්ඩ යාඥාව උතුරට ඇතුල් වෙන්න හැම කෙනෙක්ම ඔබට නමස්කාර වේවා 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 දෙවියන් වහන්සේගේ අභිමුඛයට ලං වෙන්න නමස්කාර වේවා 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 අපගේ දෙවියන් වහන්සේගේ පාපවලට පැමිණෙන වහන්සේගේ පාපවලට පැමිණෙන වහන්සේගේ පාපවලට පැමිණෙනවා ආත්ම අවුලව ගන්න හැම කෙනෙක්ම තමන්ගේ ආත්මය අවුලව ගන්න නමස්කාර වේවා ආත්මය අවදි කර ගන්න හැම කෙනෙක්ම දෙවියන් වහන්සේ තුල තමන්ගේ ආත්ම අවදි කරගන්න හැම කෙනෙක්ම ඔබට නමස්කාර වේවා නමස්කාර වේවා නමස්කාර වේවා නමස්කාර වේවා වහන්සේ නමස්කාර වේවා මගේ දෙවියන් වහන්සේ සුද්ධාත්මයන් වහන්සේ පැමිණේ මේ කෙනෙක්ගෙනා වහන්සේගේ ආත්මය සමග සම්බන්ධ කරගන්න නමස්කාර වේවා නමස්කාර වේවා නමස්කාර වේවා දෙවියන් වහන්සේගේ ආත්මය මඟ පෙන්වීමට යටත් වෙන්න ආතලේ අබහිලේ ආලේ ආතලේ අබහිලේ ආලේ ආතලේ අබහිලේ ආලේ ඔබට නමස්කාර වේවා නමස්කාර සුද්ධාත්මයන් වහන්සේ නුඹලා එකිනෙකනාට නුඹලාගේ කාරණා පිළිබඳව කාරණා තේරුම් කර දෙමින් සිටිනවා නන්දලේ මෙලෙ නුඹලාගේ ආත්මවලට දෙවියන් වහන්සේ කාරණා අගවා දෙමින් සිටිනවා ඉබෙවින් උන්වහන්සේ අවනතව යටත් වෙන්න නිකලහි කාලේ අතහෙලි ඔබට නමස්කාර වේවා නමස්කාර වේවා නමස්කාර වේවා සුද්ධාත්මයන් වහන්සේ නමස්කාර වේවා ලිබලා තෙලේ කබාලේ ආතෙලේ කබාලේ ආති ඔබට නමස්කාර වේවා නමස්කාර වේවා නමස්කාර වේවා නමස්කාර වේවා නමස්කාර වේවා නමස්කාර වේවා ඔබට නමස්කාර වේවා 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 දෙවියන් වහන්සේ ඔබ වහන්සේ නමස්කාර වේවා හැම කෙනෙක්ම යාඥාවට ඇතුල් වෙන්න පිටත බලන්න එපා ඔබ බොහෝ කාලයක් පිටත බලමින් පිටත මාර්ගවලට අවධානය දෙමින් ගමන් කළා
නමුත් දැන් නුඹලා දෙවියන් වහන්සේ වෙතට අවධානය දිය යුතු කාලය පැමිණ තිබෙනවා. නුඹලාගේ උපක්‍රම වලින් දෙවියන් වහන්සේගේ සැලැස්ම ඉෂ්ට වෙන්නේ නැහැ. නුඹලාගේ ක්‍රියාවන් වලින් දෙවියන් වහන්සේගේ සැලැස්ම කරන්න බෑ. නුඹලාගේ තීරණ වලින් නුඹලා ගන්න තීරණ නුඹලාගේ අත්දැකීම් වලින් දෙවියන් වහන්සේගේ ක්‍රියාව නුඹලට කරන්න බෑ. නුඹලාගේ මාර්ග අසම්පූර්ණයි. නුඹලාගේ ක්‍රියා අසම්පූර්ණයි. නුඹලා අරගන්න තීරණ අසම්පූර්ණයි. ඒවා විනාශයට යොමු වී තිබෙනවා. නුඹලාගේ ආත්මාර්ථකාමී අරමුණු මුදුන්පත් කර ගැනීමට නුඹලා මාගේ නාමයෙන් විවිධ ක්‍රියාමාර්ග ගනිමින් සිටිනවා. ඒවා මගෙන් නොවේ යයි ස්වාමින් වහන්සේ නුඹලාට කියනවා. ආදිලෙහි පෙළෙමිනි කලේ. එබැවින් මේ කාරණා තේරුම් ගන්න උන්වහන්සේට යටහත් සිත් ඇති සියල්ලනි. උන්වහන්සේගේ අභිමුඛයට ලං වෙන්න. උන්වහන්සේගේ පාමුලට එන්න. නුඹලා කාගෙන් අහලාද තීරණ ගන්නේ? මාගේ සේවකීනි. නුඹලා කාගේ සේවකයන්ගේ නුඹලා සිතා සිටින්නේද? නුඹලාටම සේවය කරගන්නේද? නුඹලාට ඕන විදිහට මගේ සේවය කරන්න යන්නේද? නුඹලා විනාශයට යනවා ඇත. අවසානයේ නුඹලාට ස්වර්ගය හිමි වන්නේය. ඒ දවස්වලදී නුඹලා මා පාමුල වැද වැටි නුඹලා අපව ස්වර්ගයට ගන්නේ නැත්තේ මක්දයි මාගෙන් විමසනවා ඇත. නමුත් ඒ දවසේදී මම නුඹලාව නොහඳුන්වන්නේමයි කියන්නේ. මාග්නිසාද නුඹලා මාගේ කැමැත්ත කරන්න සිත යොමු කරගත්තේ නැත. නමුත් උන්වහන්සේට යටහත්ව උන්වහන්සේගේ කැමැත්ත කරන්න සිත යොමු කරගන්න සියල්ලනි. දෙවියන් වහන්සේ දෙස බලන්න. දෙවියන් වහන්සේ කියන දේ අහන්න. උන්වහන්සේ ඉඩ දෙන්න. ඔබේ හදිස්සියට වැඩ කරන්න බෑ. ඔබේ තීරණ වලින් වැඩ කරන්න බෑ. ඔබට හොඳයි කියලා හිතන දේ කරන්න බෑ. ලෝකේ මිනිස්සු අනුමත කරන හොඳයි කියලා හිතන දේ ඔබට කරන්න බෑ. නුඹලා දෙවියන් වහන්සේගේ වචනය පිළිපදින්නට ඒ පොළොව මත ක්‍රියාත්මක කරන්නට කැඳවපු සෙනඟ ආතලි මෙලෙමෙනි කලේ කාලේ ආතලහම කලහ මෙලි හබන කලා ආතලි ආලා ඉලි ආතලහම කලා ආතලි මෙලි යහපත කුමක්දයි අයහපත කුමක්දයි තීරණය කරන්නේ මමයි ස්වාමීන් වහන්සේ කියනසේක. නුඹලාට මා දෙන මඟ පෙන්වීම අනුව පමණක් ක්‍රියා කරපන්නයි ස්වාමීන් වහන්සේ කියනසේ. පුත්‍රයා නිවසේ සියලු දෙයට උරුමකාරයා වන නමුත් ඔහු බාලයෙක්ව සිටින කල නිවසේ සේවකයන්ට වඩා ඔහු වැඩි නැත. පියා විසින් නුඹලාව සුදුසු කාලයේ උසස් කරන තුරු නුඹලා උන්වහන්සේගේ වචනයට යටත් වෙන්නට අවශ්‍යයි. නුඹලාට තනියම තීරණ ගන්නට දෙවියන් වහන්සේ අවස්ථාව දෙන තුරු නුඹලා උන්වහන්සේගෙන් විමසා සියල්ල කරන්න අවශ්‍යයි. එසේ නොමැතිව උඩගු සිටින් Tamanට කැමති දේ කරන්නා විනාශය Taman පිට ගොඩ ගසා ගන්නවා ඇත. ඔබට නමස්කාර වේවා දෙවියන් වහන්සේ නමස්කාර වේවා නමස්කාර වේවා ලිබලාතලි අවාලේ ආතලහමනා ආලේ ආතලෙ මණිකලිලා ආතලෙ මෙනිකලි. මනුෂ්‍යයන්ගේ තර්ක නිරර්ථක වන්නේය. මනුෂ්‍ය ප්‍රඥාව නිරර්ථක වන දිනේ පැමිණෙනවා ඇත. ආතලෙ මෙනිකලි. සිනහව වේදනාවට හැරෙන්නේ. විහිළු තහළු කරමින් සිටින මනුෂ්‍යයාගේ ජීවිතය විනාශයට ඇදගෙන යන කාලය පැමිණෙන්නේ. ස්වාමීන් වහන්සේට බය වී උන්වහන්සේට යටහත්ව සියල්ලන් උසස් කරනු ලබන කාලය පැමිණෙන්නේ. දෙවියන් වහන්සේගේ නාමය නිසා දුක් විඳපු සියලු දෙනාම මහිමාන්විත ස්වරූපයෙන් නැවත උපද්දවන කාලය පැමිණෙන්නේ. නමස්කාර වේවා නමස්කාර වේවා නමස්කාර වේවා. දෙවියන් වහන්සේට කීකරු වන්න උන්ට hina වුණ අයගේ hina හඬ හැඬීමට හැරෙන දවස පැමිණෙන්නේ. මානිසාද වහන්සේ නුඹලාගේ ක්‍රියා අනුව නුඹලාට ප්‍රතිඵල දෙනසේක. එකිනෙක කෙනාගේ කර්ම විපාකය නියම කරන්නේ දෙවියන් වහන්සේ විසින්. නමස්කාර වේවා නමස්කාර වේවා නමස්කාර වේවා දෙවියන් වහන්සේ. ඔබ නමස්කාර नमस्कार देवान ताहि हमला हाथ
ඔබ අපි යස ප්‍රේමය පිරිලා යන්නේ මගේ හදවත සාමය උතුරා යන්නේ එව්වා පියස ප්‍රේමය නැසිලා යන්නේ දිය ඇති මිනිසුනි දැන් මම Kabul siddinde anneyagana abiyasa premaya priya karana nisa abiyasa premaya ansamatwana Abiyasa premaya priya karana nisa Kabul siddinde anneyagana Abiyasa premaya priya karana nisa Abiyasa premaya priya යන්නේ හදවත සාමය උතුරා යන්නේ එව්වා පියස ප්‍රේමය නැසිලා යන්නේ අරුතිය ඇති මිනිසුනි දැන් මම ඉන්නේ ඔබට නමස්කාර වේවා ඔබට නමස්කාර වේවා දිවියන් වහන්සේ ඔබට නමස්කාර වේවා ලිකලාතලේ අපාලේ ආතලේ අපාලේ ආතලේ අපාලේ නමස්කාර වේවා ඔබ වහන්සේගේ පාපවලට පැමිණෙනවා සර්ව පරාක්‍රම දෙවියා නමස්කාර නමස්කාර ඔබ වහන්සේගේ සුද්ධ පාද පාමුලට අපි පැමිණෙනවා මේ දින. ඔබ වහන්සේගේ අති සුද්ධ පාමුලට එනවා මේ දවස් ඔබ වහන්සේගේ පාමුල ගත කරන්න අපිට උදව් කරන්න. ඔබ වහන්සේගේ ආලෝකය ඔබගේ දැනගැන්ම අප මතට වැටෙන්නට සලස්වන්න. ඔබට ස්තුති වේවා දෙවියන් වහන්සේ. ඔබ වහන්සේට නමස්කාර වේවා මේ දිනේ දෙවියන් වහන්සේ අපට කතා කොට මඟ පෙන්වන්න කියලා අපි දෙවියන් වහන්සේගේ පණිවිඩය වෙනුවෙන් මේ වෙලාවේ යාඥා කරමු. හලෙලුයා ස්තුති වේවා දෙවියන් වහන්සේ ඔබට ප්‍රශංසා වේවා දෙවියන් වහන්සේ හලෙලුයා 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 ඔබට ස්තුති වේවා ඔරේ කෙතෙක මෙකෙල්ලෙරේ කෙල්ලෙරේ කෙල්ලෙරේ ඔරි කතා කම කල්ලරා මල්ලරා කල්ලරා මල්ලරා කල්ලරා ස්තුති වේවා දෙවියන් වහන්සේ ඔබට ප්‍රශංසා වේවා ඔබට මහිම වේවා ස්වාමින් වහන්සේ ඔබට ගෞරව වේවා සුද්ධ බලවත් ප්‍රේමණීය මගේ දෙවි ස්වාමින් වහන්සේ ස්වර්ගයේ රජානනි ඔබට
ස්තුති කරනවා ස්වාමිනී ඔබට ස්තුති කරනවා මුළු හදවතින් මගේ දෙවි පියාණන් වහන්සේ ඔබ වහන්සේ දුන්නා වූ යන අලංකාර දවස නිසා ඔබට ස්තුති කරනවා ස්වාමිනී ජීවමාන තැනන් වහන්සේ හලෙලූයා ඔබට ස්තුති කරනවා ස්වාමින් වහන්සේ ස්තුති වේවා ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා ජීවමාන දෙවි පියාණන් වහන්සේ ඔබ වහන්සේ අද දවසේ ස්වාමිනී අපට ඔබ වහන්සේගේ වචනයෙන් කතා කරන්නට යන නිසා ඔබට ස්තුති කරනවා ස්වාමිනී අපි එකිනෙකාම ඔබ වහන්සේගේ දිව්‍ය පාද පාමුලියට හත් වෙනවා මේ උදෑසන දෙවි පියාණන් වහන්සේ ස්වාමිනී අපගේ හදවත මනස සිතුවිලි සියල්ල ඔබට බාර කර කැප කරනවා මගේ දෙවියන් වහන්සේ අපව සූදානම් කරන්ට ඔබ වහන්සේගේ ආලෝකයෙන් අපව දල්වන්න ස්වාමිනී අශුද්ධ අන්ධකාර බලවේග සම්පූර්ණ අපගේ අන්ධකාරය ඉවත් කරලා පියාණනි ඔබගේ ආලෝකය දල්වන්න පියාණනි අපගේ හදවත් පිළියෙල කරන්න මෙන්න හදවත විවෘත කරනවා අපි එකිනෙකාම යට හත් වෙලා පියාණන් වහන්සේ ඔබගේ මහත් වූ කරුණාව අනුකම්පාවද දවස දෙන්න ස්වාමිනී ඔබ වහන්සේ ස්වර්ගයෙන් එවන ඔබ වහන්සේගේ වචනය අපිට අසන්න ඒ තුල ක්‍රියා කරන්නට ස්වාමිනී අපව පිළියෙල කරන්නට අපව සූදානම් කරන්නට පියාණන් වහන්සේ හලෙලූයා ඔබට ස්තුති කරනවා ස්වාමිනී ඒ වචනය ගෙනෙන්නා වූ ඔබගේ දේව දාසිය මුළුමනින් බාරි කරනවා ස්වාමිනී ඔහුගේ තොලකට දිව මුඛාලේප කරමින් දෙවියන් වහන්සේ වචනේ සත්‍ය ගැඹුරුතාවය දැනගෙන ඒ තුල ක්‍රියා කරන්නට අපව හසුරුවන්න ඔබ වහන්සේගේ අරමුණ සැලසුම කරා ගෙනියන්න ස්වාමිනී ජීවමාන දෙවියන් වහන්සේ මේ tempatan දවසේ අවසාන වෙන තෙක් ස්වාමිනී මේ නිර්ආහාරව නිර්මාංශව මගේ දෙවියන් වහන්සේ ඔබ වහන්සේගේ පාමුල රැඳෙන්න මේ හැම දරුවෙකුටම ස්වාමිනී ඔබගේ මහත් වූ කරුණාව අනුකම්පාව දෙන්න කියලා අපි ඔබගේ පාමුලයට හත් වෙලා ඔබගේ උපකාරය අයදිනවා ස්වාමිනී ඔබගේ උපකාරය රැකවරණේ නැතුව අපිට මේ මහ පොළොවේ කිසි දෙයක් කරගන්න බැහැ මගේ දෙවියන් වහන්සේ ඒ අනුකම්පාව අපි මහසේ බොහෝසේ අයදිනවා ස්වාමිනී යට හත් වෙනවා ඒ යට සිත අපිට දීලා උතුම් දෙවිඳුනි අපව හසුරුවන්න අපව ගෙන යන්න ඔබගේ මාවතේ අපි එකිනෙකා යටහත් වෙනවා නාසරියේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ මා අතිශුද්ධ වූ බලවත් වූ ප්‍රේමණීය නාමයෙනි ආමේන් 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 අපි අද දෙවියන් වහන්සේගේ වචනේ වෙතට අවධානය යොමු කරමු. මේ ලෝකයේ මිනිස්සු තමන්ගේ අරමුණු ඉෂ්ට කරගන්න තමන්ගේ සැලසුම් සාර්ථක කරගන්න විවිධ උපායන් උපක්‍රම යොදාගෙන සිටිනවා. ඒ වගේම මේ ලෝකය යහපත් තැනක් බවට පත් කරන්න. ඒ වගේම Tamanට යහපත් ප්‍රතිඵල ලබා ගන්න. ඒ වගේම අනිත් මිනිස්යන්ට උදව් කරන්නත් මේ ලෝකයේ මිනිස්සු විවිධ ක්‍රම අනුගමනය කරමින් සිටිනවා. අර මිනිස්සු විවිධ උපක්‍රම යොදා ගන්නවා විවිධ ක්‍රියාමාර්ග ගන්න. ඔවුන් විවිධ මාර්ග අත්හදා බලනවා. ක්‍රියාමාර්ග උපක්‍රම උපායන් සහ අත්හදා බැලීම් වලින් තමයි මේ ලෝකය දුවන්නේ. මේ ලෝකය දෙවියන් වහන්සේට කීකරු වෙලා නැහැ. මේ බහුතරයක් සාමාන්‍ය ලෝකයේ මිනිස්යන් පිළිබඳව මේ කතා කරන්නේ. දෙවියන් වහන්සේගේ සෙනග පිළිබඳව අපි මීළඟට අධ්‍යයනය කරමු. හැබැයි මේ කියන්නේ මේ ලෝකේ සාමාන්‍ය මිනිස්යන්. ඔවුන් කිසි කලෙක දෙවියන් වහන්සේට කීකරු වීමේ මාර්ගයට පැමිණෙන්නේ නැහැ. ඔවුන් දේවල් කරනවා. ඔවුන් හොඳ දේවල් කරන්න උත්සාහ කරනවා. ඔවුන් මේ ලෝකය සමහර පිරිසක් මේ ලෝකේ වැරදි දේවල් නිවැරදි කරන්න උත්සාහ කරමින් ඉන්නවා. ඉතින් මිනිස්සුන්ට විවිධ අරමුණු තියෙන ඔවුන් විවිධ අරමුණු ඔස්සේ වැඩ කරනවා. විවිධ සංවිධාන, විවිධ පක්ෂ, විවිධ දර්ශන, විවිධ සමාගම් මේ ඔක්කොම එක එක මනුෂ්‍යයන්ගේ එකමුතු මේ එක එක දේවල් වලින් එක එක අය තම තමන්ගේ විවිධ අරමුණු උදෙසා ගමන් කරමින් සිටිනවා. ඉතින් එක එක අයට තමන්ගේ විවිධ ඉලක්ක තිබෙනවා. සමහර පිරිසක් ලෝකය දැන් තිබෙන පාලන ක්‍රම මේ අධර්මිෂ්ඨ දේවල් ඉවත් කරලා ලෝකය වෙනස් කරන්න පිරිසක් කටයුතු කරමින් ඉන්නවා. ඔවුන් කියන මේ ලෝකය මෙහෙම හරියන්නේ නැහැ. මේ පාලනය හරියන්නේ නැහැ. මේ දේශපාලන ක්‍රම හරියන්නේ නැහැ.
මේ සමාජ ක්‍රමය හරියන්නේ අපි මේ ඔක්කොම වෙනස් කරන්න ඕන. අපි ලෝකයේ වෙනස් තැනක් කරන්න ඕන කියලා සමහර සංවිධාන පුද්ගලයන් පිරිස් එකමුතුවන් සමහරු අය එකට එකතු වෙලා ක්‍රියා කරමින් සිටිනවා ඒ වෙනුවෙන්. තවත් පිරිසක් ලෝකයේ අසාධාරණකම් නැති කරන්න ඕන කියලා ලෝකයේ අසාධාරණකම් නැති කිරීම සඳහා තවත් පිරිසක් නැගී සිටිනවා. ලෝකයට යුක්තිය කරන්න ඕන. ලෝකයේ හැම මිනිස්සෙක්ටම සාධාරණය කරන්න ඕන කියලා බිහි වුණ සංවිධාන. විවිධ මානව සංවිධාන, විවිධ මිනිස්යන්ගේ එකමුතුවන්, විවිධ ගොඩක් එවැනි දේවල් තිබෙන මිනිස්යන්ට සාධාරණය කිරීම සඳහා වුන් විවිධ ක්‍රියාමාර්ග අරගන්නවා. විවිධ උපක්‍රම භාවිතා කරනවා. විවිධ අත්හදා බැලීම් කරනවා. ඔවුන් විවිධ ක්‍රම ලෝකයට අරගෙන එනවා. ඒ වගේම තව පිරිසක් තමන්ගේ අයිතීන් දිනා ගැනීම සඳහා කටයුතු කරමින් ඉන්නවා. මේ ලෝකේ මිනිස්සු කාන්තාවන්ගේ අයිතීන් දිනා ගැනීම සඳහා කටයුතු කරනවා. ඒ වගේම ළමයින්ගේ අයිතීන් සඳහා වෙනම සංවිධාන තිබෙනවා. හරිද? ඉතින් එක එක අයගේ ගුරුවරුන්ගේ අයිතීන් සඳහා, වැඩ කරන ජනතාවගේ අයිතීන් සඳහා, රජයේ සේවකයන්ගේ අයිතීන් දිනා ගැනීම සඳහා උන්ට වෙනම වෘත්තීය සංවිධාන තිබෙනවා. ඉතින් එක එක අය තමන්ගේ අයිතීන් දිනා ගන්න කටයුතු කරනවා. ඒ වගේම තව පිරිසක් අනිත් අයට උදව් කරන්නත් හදනවා. සමහර සංවිධාන. ඔවුන් සමහරට ඒක ඇත්තටම කරනවා. අවංකවම ඒක කරන අයත් ඉන්නවා. අසරණ අයට උදව් කරන්න, අන් අයට නැගී සිටින්නට අත දෙන්න, අනිත් අයට සරණක් වෙන්න සමහර අය කටයුතු කරනවා. පිරිසක් ඒක තමන්ගේ ප්‍රසිද්ධිය උදෙසා යොදාගෙන තිබෙනවා. අනිත් අයට සරණක් වෙන එක. හැබැයි ඒක ඇත්තටම කරන පිරිසකුත් ඉන්නවා. කෙසේ හෝ අනිත් මිනිස්සුන්ට උදව් කරන්නත් සමහර සංවිධාන මිනිස්සු පෙළඹිලා ඉන්නවා. ඒ වගේම තව පිරිසක් අපි ලෝකයේ සත්‍යතාවයන් තේරුම් ගන්න අවශ්‍යයි කියලා ඔවුන් විවිධ ධර්මයන් හොයාගෙන යනවා. ලෝකයේ මොකද්ද සත්‍ය? මොකද්ද යථාර්ථය? මේ ලෝකයේ යථාර්ථය මොකද්ද? මේ විශ්වයේ යථාර්ථය මොකද්ද? ඇයි අපි මේ ඉන්නේ? ඇයි අපිව නිර්මාණය කළ තිබෙන්නේ? ඇයි අපි පොළවේ ජීවත් වෙන්නේ? මොකද්ද ඇත්ත? ඇත්ත දේ මොකද්ද කියලා හොයන පිරිසකුත් ඉන්නවා. ඒක බොරුවට සත්‍යතාවයේ සෙවීමේ මුවාවෙන් විවිධ බිස්නස් කරන අයත් ඉන්නවා. හැබැයි ඇත්තටම සත්‍යතාවය හොයන අයත් ඉන්නවා. දෙකොල්ලම ඉන්නවා. මොකද්ද ඇත්ත කියලා හොයන්න තමන්ගේ මුළු ජීවිතේ කැප කරගත්ත අය සමහර විට වනගත වෙලා, සමහර අය වනගතව භාවනා කරන අය, බොහෝ දර්ශන හදාරන අය, ගුරුවරුන් යටතේ විවිධ දේවල් පුහුණු වෙන එක එක ක්‍රමවලට සත්‍යතාවය හොයන පිරිසකුත් මේ ලෝකේ ඉන්නවා. ඒ වගේම තව පිරිසක් සමහරු පාපයෙන් වෙන් වෙන්න උත්සාහ කරමින් ඉන්නවා. මේ අපි විතරක් නෙමෙයි, දැන් කිතුණුවන් විතරක් නෙමෙයි, දෙවියන් වහන්සේගේ සෙනඟ පමණක් නොවේ. ලෝකේ අනෙකුත් ජාතීනුත් අඳුනගෙන තියෙනවා. එයාලට පේන මේ පාපයේ තිබෙන විනාශකාරී භාවය. ඉතින් ලෝකේ අනිත් මිනිස්සුත් පාපයෙන් වෙන් වෙන්න එක එක ක්‍රම අත්හදා බලනවා. විවිධ ක්‍රම, උපක්‍රම, විවිධ ක්‍රියාමාර්ග අරගන්නවා. සමහරු විවිධ පනත් නීති පනවල බලන රජය පාපය තුරන් කරන්න. විවිධ අය විවිධ උපක්‍රම අත්හදා බලලා තිබෙනවා. කොහොමද මිනිස්සු පාපයෙන් මුළුමනින් වෙන් වෙන්නේ? පාපේ අතහරින්නේ කොහොමද? කන් නැතුව ඉඳලාද? වනගත වෙලා භාවනා කරලාද? කොහොමද පාපයෙන් වෙන් වෙන්නේ? ලෝකෙන් දුරස් වෙලා ඉඳලාද? අපි ආස කරන දේවල් ඔක්කොම අතහැරලා කොහේ හරි ගිහිල්ලා හැංගිලා ඉඳලාද? කොහොමද? අපේ හිත මැඩපවත්වන්නේ කොහොමද? අපේ මාංශයට දඬුවම් කරගෙනද? ඉතින් පාපයෙන් වෙන් වෙන්න මනසේ තිබෙන අකීකරු ස්වභාවයෙන් මිදිලා මනස තමන්ගේ පාලනයට නතු කරගන්න එක එක අය ශරීරයට දුක් දෙමින් සිටිනවා. විවිධ දේවල්. සමහරු ගිනි මතින් ඇවිදිනවා. සමහරු තමන්ගේ පාපය ගෙවා ගන්න ඇඟේ කටු ගහ ගන්නවා. ගින්දර උඩින් ඇවිදිමින් යනවා. පාපය ගෙවා ගන්න, පාපයෙන් වෙන් වෙන්න. විවිධ ක්‍රම, විවිධ පූජාවන් පවත්වලා බලනවා. විවිධ භාවනා ක්‍රම, විවිධ දේවල් පින් කළා බලනවා. හරිද? තමන් සතු දේ ඔක්කොම දන් දීලා බලනවා. තමන්ගේ දරුවන්, තමන්ගේ හැමදේම නැති කරගෙන බලනවා. ශරීරයට අධික වේදනා දීලා බලනවා. එක එක ක්‍රම වලින් මිනිස්සු පාපයෙන් වෙන් වෙන්න වසර දහස් ගාණක් තිස්සේ උත්සාහ කළා. අර එක එක දේවල් තිබෙනවා. එක එක මිනිස්සු මේ කියන එක එක දේවල් වෙනුවෙන් විවිධ උපක්‍රම, ක්‍රියාමාර්ග අනුගමනය කරමින් ඉන්නවා. විවිධ අත්හදා බැලීම්. අදටත් මේ කියන එක එක දේවල් වෙනුවෙන් ඔවුන් විවිධ අත්හදා බැලීම් කරමින් සිටිනවා. ඒ වගේම තව පිරිසක් සාර්ථකත්වය ලබා ගන්නේ කොහොමද කියලා අත්හදා බලමින් ඉන්නවා. ඉතින් ඒ ඔස්සේ විවිධ දර්ශන, විවිධ මනෝවිද්‍යාත්මක ක්‍රම, විවිධ දේවල් ගොඩ නැගිලා තිබෙනවා. ඉතින් අපි අපේ ශක්තියෙන් ඇඟේ හයියෙන්
සාර්ථකත්වය ලබා ගන්නවට වඩා අපේ නුවණින් සාර්ථකත්වයට ගන්න වෙතට යනවට වඩා දැන් මානසික උපක්‍රම වලින් අපේ යටිසිතේ සහයෙන් සාර්ථකත්වය අත්කර ගන්න පුළුවන් කියලා වෙනම මනෝවිද්‍යාත්මක ධනාත්මක චින්තන උපක්‍රම ගොඩ නැගිලා තිබෙනවා. ඒවා විවිධ දේවල් මිනිස්සු ගොඩනගලා තිබෙනවා සාර්ථකත්වයේ වෙතට යන්න. හරිද? මේ කියපු විදිහට ලෝකේ මිනිස්සුන්ට විවිධ අරමුණු තිබෙනවා. ඒ විවිධ අරමුණු උදෙසා ඔවුන් විවිධ ක්‍රමවලට ක්‍රියා කරමින් ඉන්නවා. ඒ අරමුණු මුදුන්පත් කරගන්න ඔවුන්ට විවිධ උපක්‍රම තිබෙනවා. ඒ උපක්‍රම ඔවුන් ක්‍රියාවට නගමින් සිටිනවා. හැබැයි මේක තමයි ලෝකෙ හැටි. ඔවුන්ට අරමුණු තිබෙනවා. ඔවුන්ගේ ආසාවල් දැන් ඔයාලා කල්පනා කරලා බලන්න මේ ලෝකයේ සමස්තයක් විදිහට බැලුවම ඔවුන් හැම දෙයක්ම කරන්නේ. මිනිස්සු රැකියා කරන්නේ, මිනිස්සු දේශපාලනය කරන්නේ, මිනිස්සු ඉගෙන ගන්න, මිනිස්සු මුදල් උපයන්නේ, මිනිස්සු හැම දෙයක්ම කරන්නේ මෙන්න මේ කියපු අපි දැන් කලින් සාකච්ඡා කරපු මෙන්න මේ විවිධ අරමුණු ඔවුන්ට තිබෙනවා. පුද්ගලිකව හෝ විවිධ සමාගම් වශයෙන් ඔවුන්ට මේ එක අරමුණු තිබෙනවා. මේ අරමුණු පසුපස තමයි මිනිසා ගමන් කරමින් සිටින්නේ. ඒවා දිනා ගැනීමට ඔවුන් විසින් ගොඩනගපු අත්හදා බලපු ක්‍රම රැසක් තුල තමයි ඔවුන් සිටින්නේ. දැන් දෙවියන් වහන්සේගේ ජාතිය විදිහට දෙවියන් වහන්සේව අඳුනන සෙනග විදිහට අපේ ස්වරූපය කොහොම විය යුතුද? අපි කොහොමද ක්‍රියා කරන්නේ? අපි දෙවියන් වහන්සේගේ සෙනග විදිහට ලෝකේ ක්‍රම මේ ඔවුන්ගේ අත්හදා බැලීම් වල පිළිවෙලටම ඔවුන් ඒ කරගෙන යන ක්‍රම අනුවම අපිත් ගමන් කිරීම සුදුසුයිද? අපිටත් විවිධ අත්හදා බැලීම්, විවිධ ක්‍රම, ක්‍රියාමාර්ග, උපායන් දැන් කිතුණුවන් වෙතටත් පැමිණිලා තිබෙනවා. දෙවියන් වහන්සේගේ ජාතියත් විවිධ උපක්‍රම, ක්‍රියාමාර්ග අනුගමනය කරමින් සිටිනවා. දැන් ලෝකේ හැටි ඒක තමයි. ලෝකේ හැටි තමයි අපි කලින් අධ්‍යයනය කළේ. ඔවුන්ගේ අරමුණු, ඔවුන්ගේ සාර්ථකත්වයන්, ඔවුන්ගේ විවිධ අරමුණු උදෙසා ඔවුන්ට ක්‍රම, ඔවුන් හදාගත්ත ක්‍රම තිබෙනවා. ඔවුන් තීරණය කළ ගොඩනගාන ක්‍රම තියෙනවා. කිතුණුවන් විදිහට අපි මොකද්ද කරන්න ඕන? දැන් ප්‍රශ්නේ වෙලා තිබෙන්නේ ලෝකේ මේ ක්‍රම තියෙන එක නෙමෙයි. ලෝකේ හැටි ඒක තමයි. ඒකනේ දෙවියන් වහන්සේ මේ ලෝකේ නිමා කරලා අපිව ගැලවීමට ගන්නෙ. දැන් ගැලවීමට ගත්ත සෙනග ඔවුනුත් අත්හදා බැලීම් කර තමන්ගේ ක්‍රියාමාර්ග අනුව ගමන් කරමින් උපායන් යොදාගෙන උපක්‍රම වලින් වැඩ කරන්න ගියොත් මොකද්ද වෙන්නේ? එතකොට දෙවියන් වහන්සේගේ සැලැස්ම අපේ තුල සිදුවීම නතර වෙනවා. දැන් අපේ ක්‍රමය ඒක නෙමෙයි. ලෝකේ ක්‍රමය තමයි අපි කලින් සාකච්ඡා කරේ. නමුත් දෙවියන් වහන්සේගේ සෙනග විදිහට අපේ යුතුයකම, අපේ ප්‍රමුඛතාවය තමයි දෙවියන් වහන්සේ සමග සම්බන්ධතාවය පවත්වා ගැනීම සහ ඒව වර්ධනය කර ගැනීම. හරිද? අපේ ප්‍රමුඛතාවය උපක්‍රම වලින් ජය ගැනීම නෙමෙයි. උපක්‍රම වලින් අපිට ජය සම්පූර්ණව නොලැබෙන බව අපි තේරුම් ගන්න අවශ්‍යයි. සමහර විට ජය ලැබෙන වගේ පේන්න පුළුවන්. හොඳයි සාර්ථකයි වගේ පේන්න පුළුවන්. නමුත් ඒක తాවකාලික ඒක සම්පූර්ණ ආශිර්වාදේ නෙමෙයි. පූර්ණත්වය නෑ එතන. සමහර දේවල් මේ ලෝකේ ඉන්නකම් හොඳ වෙන්න පුළුවන්. හැබැයි එතනින් එහාට මොකද්ද වෙන්නේ? සමහර දේවල් අවුරුද්දකට දෙකකට සාර්ථක වෙන්න පුළුවන්. හැබැයි එතනින් එහාට පූර්ණත්වය සම්පූර්ණදී සමහර උපක්‍රම වලින් එක පැත්තක් හැදෙනවා වෙන්න පුළුවන්. ඒතොර අනිත් පැති පූර්ණත්වය නැති වෙනවා මිනිස්යන්ගේ උපක්‍රම වලින්. ඉතින් දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධතාවයට ප්‍රමුඛතාව දීම වෙනුවට අපේ අරමුණු සහ අවශ්‍යතා උදෙසා වෙනත් ක්‍රියාමාර්ග ගැනීම, වෙනත් උපක්‍රම භාවිතා කිරීම, ඒ වගේම විවිධ ක්‍රම අත්හදා බලමින් කාලය නාස්ති කිරීම අපෝ දෙවියන් වහන්සේගේ සැබෑ සැලැස්මෙන් ඉවතට අරගෙන යනවා. අපේ ක්‍රම හැම විටකම අසම්පූර්ණව පවතිනවා. ඒ තුලින් සැබෑ යුක්තිය හෝ සැබෑ දෙවියන් වහන්සේගේ සැලැස්ම ඉෂ්ට වෙන්නේ නැහැ අපේ ක්‍රම වලින්. හරිද? ඒක නිසා අපේ ක්‍රම සුදුසු වෙන්නේ නැහැ. අපි මීළඟට අධ්‍යයනය කරන්න යන බයිබලයේ මේ පොත් දෙකක් පිළිබඳව අපි මේ වෙලාව විස්තර කරනවා. පළමුවෙනි සාමුවෙල් පොත, ඒ වගේම දෙවෙනි සාමුවෙල් පොත. ඔබට මේ පොත් දෙක අධ්‍යයනය කරන්න පුළුවන්. මේ දෙකේ තමයි විස්තර වෙන්නේ දාවිද්ගේ ජීවිත කතාව. මේකේ අපිට පරිච්ඡේදයක් වෙන් කරගෙන කියවන්න
හැකියාවක් නැහැ. ඒකට හේතුව මේ මුළු පොත් දෙකේ අරමුණ එහි ලියා තිබෙන සම්පූර්ණ කතාව දිහා බැලුවම තමයි දාවිද් ගැන සම්පූර්ණ දැක්මක්. ඒ වගේම දාවිත් එක්ක තරඟයට හිටපු අනිත් අය ගැන සම්පූර්ණ අවබෝධයක් අපිට ගන්න පුළුවන් වෙන්නේ. එම නිසා මේ සතියේ ඔබ මේ පළවෙනි සහ දෙවනි සාමුවෙල් පොත් අධ්‍යයනය කරන්න දාවිද්ගේ ජීවිත රටාව. දෙවියන් වහන්සේ දාවිද්ටයි කරුණාව දැක්වුවේ. අනිත් ඔක්කොම පැත්තක දාලා දාවිද්ගේ වංශය ස්ථීර කළේ ඇයි? දාවිද්ගේ රජ පෙළපත ශක්තිමත් කළේ ඇයි? ඔහුට ඒ තරම් සාර්ථකත්වයක් දුන්නේ ඇයි? දාවිත් ඔක්කොම නිර්දෝෂීව කිසි වැරද්දක් කරන්න නැතුව හිටපු නිසාද? ඔහුගේ අමුතු ධර්මිෂ්ඨකමක් නිසාද? එහෙම නැත්නම් ඔහුගේ අමුතු ප්‍රඥාවක් නිසාද? මොකද්ද හේතුව? ඔහු කරපු පූජාවන් නිසාද? ඔහු දෙවියන් වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය ඉදිරියේ නටලා, ගයලා, වාදනය කරලා নমස්කාර කළ නිසාද? මොකද්ද ඔහුට මෙච්චර ප්‍රමුඛත්වයක් දෙවියන් වහන්සේගෙන් ලැබෙන්න හේතුව කුමක්ද කියලා මේ පළමු දෙවෙනි සාමුවෙල් පොත් අධ්‍යයනය කරද්දී මේ මුළු කතාව තුළ අපිට යම් අවබෝධයක් ලබා ගන්න පුළුවන්. ඉතින් ඒක අපි ඊළඟට ඒ විතර ගමන් කරමු. අපි දෙවියන් වහන්සේට ප්‍රමුඛතාවය දීම තමයි අපේ ප්‍රධානම වගකීම. අපේ ජීවිතයේ ක්‍රියාවන් වල පළවෙනිම ක්‍රියාව තමයි දිනපතා දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධතාවය රැක ගැනීම. ජේසුස් වහන්සේගේ ජීවිතයේ රටාව බැලුවොත් අපිට ඉතා පැහැදිලි වෙනවා උන්වහන්සේගේ ජීවිතයේ ප්‍රධාන ඉලක්කය ඇවිල්ලා ගිහිල්ලා සුභාරංචිය ප්‍රකාශ කරන එකවත්, ගිහිල්ලා සුව කරන එකවත්, මිනිස්සුන්ට කතා කරන එකවත්, ගෝලයන්ව පුහුණු කරන එකටත් වඩා ප්‍රමුඛතාවය කොහෙද කියලා බලන්න අවශ්‍යයි. ප්‍රමුඛතාවය ගැන මේ කතා කරන්නේ. ජේසුස් වහන්සේ කරපු ක්‍රියා ගොඩක් තිබෙනවා. දාවිත් විසින් කළ ක්‍රියා ගොඩක් තිබෙනවා. දාවිත්ගේ චරිතයේ ගුණාංක රැසක් තිබෙනවා. හැබැයි ප්‍රමුඛතාවය කොහෙද කියලායි මේ බලන්නේ. අන්න ඒ ප්‍රමුඛතාවය තමයි ඔබේ ජීවිතේ ප්‍රමුඛතාවය වෙන්න අවශ්‍ය. දැන් ඔබේ ජීවිතේ ප්‍රමුඛතාවය වෙලා තිබෙන්නේ මොකද්ද? මොකද්ද ප්‍රමුඛතාවය? අනිත් මිනිස්සුන්ට උදව් කරන එක. ලෝකේ අසාධාරණය තුරන් කරන එකද ප්‍රමුඛතාවය? මේ ලෝකේ වෙනස් කරන එකද ප්‍රමුඛතාවය? ඔබේ අයිතිය දිනා ගන්න එකද ප්‍රමුඛතාවය? ඔබට සාධාරණත්වයේ දිනා ගන්න එකද ප්‍රමුඛතාවය? අසරණ වෙලා ප්‍රශ්නවල කරදරවල වෙලා ඉන්න මිනිස්සුන්ට උදව් කරන එකද ඔබේ ප්‍රමුඛතාවය? එහෙම නැත්නම් සත්‍යතාවන් තේරුම් ගැනීමද ඔබේ ප්‍රමුඛතාවය? පාපයෙන් වෙන්වීමද ප්‍රමුඛතාවය? ඔබ ප්‍රධානම කරන්න ඒ දවසේ ප්‍රමුඛත්වය දෙන්නේ මොකකටද කියලා මේ කතා කරන්නේ. දැන් මේව පටලව ගන්න එපා. හරිද? පටලව ගන්න එපා. පටලව ගත්තොත් මේ අදහස් කරන දේ තේරෙන්නේ නැති වෙන. ඒක නිසා අග මේ දේශනේ අහන කෙනෙක් අග ඉඳලා මුලට බලන්න. සමහර අය බයිබලයේ කියනවා වගේ තනින් තනින් මේක ෆෝවර්ඩ් කර කර බලලා ඊට පස්සේ වෙන වෙන බයිලා කතන්දර කියන්න එපා. පිළිවෙලට තේරුම් ගන්න. මේ අදහස් කරන්නේ මොකද්ද? ප්‍රමුඛත්වය. ඔබේ ජීවිතේ පළවෙනි දේ කොතෙන්ටද දෙන්නේ? සාර්ථක වෙන්නද ඔබේ ජීවිතේ ප්‍රමුඛතාවය? මේ දේවල් නෙමෙයි අපේ ජීවිතයේ ප්‍රමුඛතාවය විය යුත්තේ. මේවා අපිට ලැබෙන දේවල් සහ අප විසින් පසුව ගොඩනගා ගත යුතු දේවල් සහ අප විසින් පසුව කළ යුතු දේවල්. සමහර දේවල්, සමහර ඒවා දෙවියන් වහන්සේ විසින් අපිට ගොඩනගලා දෙන දේවල්. ඒ වගේම සමහර විට අපි වෙහෙසින් මහන්සියෙන් සමහර දේවල් කරන්න ඕන දෙවියන් වහන්සේගේ මඟ පෙන්වීමෙන් යුතුව පසුව. ප්‍රමුඛතාවය මොකද්ද? ප්‍රමුඛතාවය තමයි දෙවියන් වහන්සේත් එක්ක අඛණ්ඩ සම්බන්ධතාවය රැක ගැනීමත්, ඒක පවත්වා ගැනීමත්, ඒක වර්ධනය කර ගැනීමත්. ඒක තමයි ඔබේ ජීවිතයේ ප්‍රමුඛතාවය. දැන් මේ ප්‍රමුඛතාවයේ පැත්තක දාලා ඔබ අනිත් ඒවා ප්‍රමුඛ කරගන්න ගියොත් අපිට වැඩ වර්ධිනවා. බහුතරයක් දේව සේවකයන්ට සහ බහුතරයක් කිතුණුවන්ට මෙන්න මේක සිදු වෙලා තිබෙනවා දැන්. ඔවුන් හොඳ වැඩ කරන්න උත්සාහ කරනවා. ප්‍රමුඛතාවය අමතක වෙලා තිබෙනවා. ඔවුන් ලෝකේ වෙනස් කරන්න උත්සාහ කරනවා. හැබැයි දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධතාවය තියනවද කියන එකේ ලොකු ප්‍රශ්නයක් තිබෙනවා. ප්‍රමුඛතාවය කොහෙද? ඔවුන් ලෝකේ වෙනස් කිරීම උදෙසා වෙහෙසෙනව වැඩ කරනව කාර්ය බහුලයි. ගොඩක් කිතුණු නායකයන්, කිතුණුවන්, ගොඩක් දේව සේවකයන් හරි කාර්ය බහුලයි. ඔවුන් ලෝකේ අසාධාරණකම් ගැන ඉදිරිපත් වෙලා කතා බහ කරලා අසාධාරණකම් නැති කරන්න ඕන, අපි මේව ඉවත් කරලා අපි සාධාරණයේ ගේන්න ඕන, සාධාරණ සහ ධර්මිෂ්ඨ සමාජයක් වෙනුවෙන් අපි දිවි හිමියෙන් කැප කරනවා කියලා ගොඩක් අය
දැන් කතා කරන්නේ මේ ලෝකෙ මිනිස්සු ගැන නෙවෙයි. ලෝකෙ මිනිස්සු හැම කොහොමත් එදා ඉඳලම එහෙමයි. මේ අපිට ප්‍රශ්නේ තියෙන්නේ අපේ කිතුණුවන් පිළිබඳව. ඔවුන් අසාධාරණකම් නැති කිරීම ප්‍රමුඛතාවය කරගෙන දැන් ඔවුන් සටන් වදිනවා. දැන් සටන ප්‍රමුඛ වෙලා ඔවුන්ගේ අසාධාරණකම් වලින් ජය ගන්න ඔවුන් විවිධ උපක්‍රම අත්හදා බලන ක්‍රම ප්ලෑන් ගහලා බලන විවිධ උපායන් සකස් කරලා බලන. ඒගොල්ලෝ අපිට උපායකින් පහර දුන්නා අපිත් දෙන්නම් උපායක් කියලා අපි තව උපායන් සැලසුම් කරනවා. ඉතින් මිනිස්සුන්ගේ ප්‍රමුඛතාවය සමහර අයගේ තමන්ගේ අයිතීන් දිනා ගැනීම බවට පත් වෙලා තිබෙනවා. ඒව ප්‍රමුඛතාවයන් වෙන්න බෑ. හරිද? ඉතින් තම අයිතීන් දිනා ගැනීම හොඳයි. ඒක හොඳ දෙයක්. ඒක ප්‍රශ්නයක් නෑ. අසාධාරණකම් නැති කිරීමත් හොඳයි. ඒක හොඳයි. ෂෝක් ඒක නියම දෙයක්. හැබැයි ප්‍රමුඛතාවය මොකද්ද? අසරණ අයට උදව් කිරීම සමහර අයගේ ප්‍රමුඛතාවය වෙලා තිබෙනවා. එයාලට මොන දේ කිව්වත් අසරණ අයට උදව් කරන්න ඕන කියන ප්‍රමුඛතාවය තමයි ඇවිල්ලා තිබෙන්නේ. ඔහොම සෙට් එකක් ජේසුස් වහන්සේත් එක්කත් හිටියා. එක ස්ත්‍රියක් ඇවිල්ලා එයා ගාව තිබිච්ච වටිනා තෙල් වර්ගයක් සුවඳ ගැල්ලූ තෙල් වර්ගයක් කඩලා ඒක ජේසුස් වහන්සේගේ පාමුල වගුරවල ජේසුස් වහන්සේ එයින් ආලේප කරන්න යද්දී ළඟ හිටපු ගෝලෙක් කිව්වා ඊ ඔය මොකද්ද කරන්නේ? ඕම කරන්න එපා. ඕක බලන්න කොච්චර වටිනවද? ඕක විකුණලා අපිට කොච්චර දුප්පත් මිනිස්සුන්ට උදව් කරන්න පුළුවන්ද කියලා එක ගෝලෙක් කිව්වා. ජේසුස් වහන්සේ මොකද්ද කිව්වේ? දුප්පත් මිනිස්සු හැමතිස්සෙම ඔයාලත් එක්ක ඉන්නවා. හැබැයි මං හැමතිස්සෙම ඔයාලත් එක්ක ඉන්නේ නැහැ. ඒක නිසා ඒ ස්ත්‍රිය කරන්න යන දේ කරන්න දෙන්න. දැන් අරයා ප්‍රමුඛතාවය කරගෙන හිටියේ මොකද්ද? එයාට ඇති වැඩකුත් නෙමෙයි. හැබැයි අර දුප්පතුන්ට උදව් කරන එක. අපි අසරණයන්ට පිහිට වෙන්න ඕන කියන ඒක ඔය වගේ දේවල් වලින් ලෝකෙ මිනිස්සුන්ව පොළඹවන්න පුළුවන්. හරිද? අපි අසරණ මිනිස්සුන්ට උදව් කරනවා කියවම අනේ ඇත්තද කියලා ඒකට කඳුළු වගුරවගෙන අඬාගෙන අපිට උදව් කරන්නම් බලන්න මෙයා කොච්චර හොඳ වැඩක්ද කරන්න යන්නේ දුප්පතුන්ට උදව් කරන්න යනව නේද? අසරණයන්ට පිහිට වෙන්න යනව නේද? බලන්න මෙයා කොයිතරම් ධර්මිෂ්ඨ දෙයක් කොච්චර ශෝක් වැඩක්ද කරන්න යන්නේ කියලා ඒකේ ශෝක්කම පෙන්වන්න ඒක වෙනුවෙන් අඬාගෙන සමහර අයට කඳුළු එළියට එනවා. එහෙම දේවල් කියද්දි අපි අසරණ අයට උදව් කරන්න යද්දි කියන්නේ හරි සන්තෝෂයි සමහර අයට. ඉතින් මිනිස්සුන්ගේ හැඟීම් පොළඹවන්න පුළුවන් ඒ විදිහට. අපිට මිනිස්සුන්ට දුක හිතෙන විදිහට කතා කරලා. හරිද? මිනිස්සුන්ට දුක ඇති වෙන විදිහට කතා කරලා බලන්න මේ මිනිස්සු හරිම වෙහෙසින් අන්ධකාරයෙන් හරිම හිඟකම් වලින් ඉන්නේ. අපි දැන් මෙයාලට උදව් කරන්නයි යන්නේ. කවුද අපිත් එක්ක හිටගන්නේ කියලා ආද්දී එන්න ඔන්න ඔක්කොම හිටගෙන ඉවරයි. හරිද? හරි ලේසි මිනිස්සුන්ගේ හිත පොළඹවන්න. හරිද? ඕක ලෝකේ හැටි. ලෝකේ ඉතින් ඔය වගේ දේවල් කියලා පොළඹව ගන්න පුළුවන්. අසරණ මනුෂ්‍යයන්ට උදව් කිරීම හොඳයි. හැබැයි ඒක නෙමෙයි ප්‍රමුඛතාවය. හරිද? ඉතින් මේක දැන් අපිට මනුෂ්‍යයන් පොළඹවලා ඒ තැන් වලට අරගන්න පුළුවන්. ඒ වගේම සත්‍යතාවයන් තේරුම් ගැනීම සමහර අයට සත්‍යතාවයන් තේරුම් කරලා දෙනවා කිව්වොත් ඊට වැඩිය දෙයක් නෑ. හරිද? අපි දේව වචනයෙන් ඔක්කොම සත්‍යතාවයන් තේරුම් කරලා දෙනවා කිව්වොත් ඊට වඩා දෙයක් නෑ. දැන් ලෝකේ ක්‍රමය ඒක තමයි. ලෝකේ මිනිස්සු සත්‍ය හොයන්න අවුරුදු දහස් ගාණක් තිස්සේ වැඩ කළා. දැන් අපි අපේ ජීවිතයේ ප්‍රමුඛතාවය මොකද්ද? සත්‍යතාවයේ තේරුම් ගන්න එකද ප්‍රමුඛතාවය? සත්‍යතාවයේ තේරුම් ගන්න එක හොඳයි. සත්‍යතාවයේ සුද්ධාත්මයන් වහන්සේ විසින් අපිට තේරුම් කරලා දෙනවා. ඒක ගැන ප්‍රශ්නයක් නෑ. හරිද? අපිට අධ්‍යයනයන් කරලා දෙවියන් වහන්සේගෙන් විමසලා සත්‍යතාවයන් තේරුම් ගන්න එක තමයි දෙවියන් වහන්සේකට කැමති. හැබැයි සත්‍යතාවයන් තේරුම් ගැනීමම අපේ ප්‍රමුඛතාවය කරගත්තොත් ඔන්න ඕකෙන් මොකද්ද වෙන්නේ? වැරදි ධර්ම, වැරදි ඉගැන්වීම්, එක එක සත්‍යතාවෙන් එක එක අයට එක එක සත්‍යතාවයන් තේරුම් ගන්න පටන් ගන්නවා. දෙවියන් වහන්සේත් එක්ක තියෙන ප්‍රමුඛ සම්බන්ධතාවය පැත්තක දාලා සත්‍යතාවය තේරුම් ගන්න ගියොත් ඔන්න ඔය විදිහට තමයි ලෝකයේ කිතුණු සභාවේ සමහර වැරදි ධර්ම ගොඩනැගිලා තියෙන්නේ. එයාලත් සත්‍යතාවය හොයාගෙන ගියපු අය. දෙවියන් වහන්සේගේ හදවත අඳුර ගන්න නැතුව දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධතාවයට ප්‍රමුඛතාවය දෙන්නේ නැතුව තම නුවණින් සත්‍යතාවය තේරුම් ගන්න ගියා පිරිසක්. දැන් එතකොට මොකක්ද උනේ? එක එක ධර්ම එක එක අයට දැන් එක එක සත්‍යතාවයන් තේරලා යනවා. දැන් මේක විසඳන්න බෑ. දැන් කොහොමද මේක විසඳන්නේ? එක නිකායක් කියන එක සත්‍යතාවයක්, තව පිරිසක් කියන මේක තමයි සත්‍ය, තව පිරිසක් කියන මේක තමයි සත්‍ය. දැන් එක එක කිතුණු නිකායන් වලට එක එක සත්‍යතාවයන් පෙනිලා. දැන් මේ කොහෙන්ද ගැටේ ලියන්නේ? දැන් කාටවත් තේරුම් කරලා දෙන්න බෑ.
ඇයි එයාලා ඔක්කොම සත්‍යතාවය හොයන් ගිහිල්ලා සත්‍යතාවය තේරිලා එක එක අයට. දැන් මොකද්ද කරන්නේ? ඉතින් දෙවියන් වහන්සේ ඉදිරියේ අපේ ප්‍රමුඛතාවය තේරුම් ගන්නට අවශ්‍යයි. සත්‍ය සුද්ධාත්මයන් වහන්සේ විසින් අනාවරණය කරනවා. හැබැයි අපේ දිනපතා ප්‍රමුඛතාවය එක නෙමෙයි. ප්‍රමුඛතාවය තමයි දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධතාවයට ඇතුල් වීම. පාපයෙන් වෙන්වීම අවශ්‍යයි. ඒක අත්‍යවශ්‍යයි. ඒක දෙවියන් වහන්සේ බලාපොරොත්තු වෙනවා. හැබැයි පාපෙන් වෙන් වෙන්නේ කොහොමද කියලා අපි හැමතිස්සම කල්පනා කර කර හිටියොත් මොකද වෙන්නේ? අපිට මේක කරන්න බෑ. අපිට පාපෙන් වෙන් වෙන්න බෑ. අයියෝ මේක කොච්චර අමාරුද? මං එක එක උපක්‍රම යොදාගෙන බැලුවා, කන්නතු ඉඳලා බැලුවා, निराहार යාඥා දිනපතා කරලා බැලුවා, එක එක ක්‍රම කරලා බැලුවා. පාපෙන් වෙන් වෙන්න මිනිස්සු විවිධ උපක්‍රම භාවිතා කරලා තිබෙනවා. ඉතින් ඒ පාපෙන් වෙන් වෙන එක අවශ්‍යයි. හැබැයි ප්‍රමුඛතාවය මොකද්ද? දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධ වෙද්දී උන්වහන්සේ තමයි ඒකට බලය දෙන්නේ. උන්වහන්සේ තමයි ඒකට අවශ්‍ය මඟ පෙන්වීම සහ අපි විසින් පෞද්ගලිකව එකිනෙක කෙනාට ආවේනික ලෙස ඔවුන් වැටෙන විවිධ පාපයන්ගෙන් ඔවුන් මිදීම සඳහා අවශ්‍ය මඟ පෙන්වීම දෙවියන් වහන්සේ විසින් ලබා දිය යුතුයි. සාර්ථකත්වය අත්කර ගැනීම. මිනිස්සු සාර්ථක වෙන්න ඒක ප්‍රමුඛ කරගෙන ඉන්නවා. දැන් කිතුණුවන්ගේ සමහර අයගේ අරමුණ සාර්ථක වෙන එක. ඔවුන් සාර්ථක වෙන්න තමයි යාඥා කරන්නේ. සාර්ථක වෙන්න තමයි උදේ නැගිටලා යාඥා කරන්නේ. දැන් මෙතනත් ඉන්නවත් දන්නේ නැහැ සාර්ථක වෙන निराहाරයෙන් අද කට්ටිය. කවුරුහරි සාර්ථක වීමේ අපේක්ෂාවෙන් निराहाරව ඇවිල්ලා තියෙනවද? මේ निराहाරයේ අරමුණ සාර්ථකත්වය අත්කර ගැනීම හෝ ඒ වෙන මොකක්වත් නෙවෙයි. දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධතාවය. දැන් මේ සතියක් යනකොට අපි දන්නෝනේ අපි කට්ටිය ගැන දන්නවා. හරිද? ඉතින් සතියක් යනකොට එක එක දේවල් වලට ගිහිල්ලා හැප්පිලා ලෝකෙත් එක්ක ගැටිලා ඉතින් අපි හැමෝම එහෙම තමයි. අපි දෙවියන් වහන්සේගෙන් ඔන්න ටික ටික දුරට යන්න හදන්නේ. ඔන්න ඒක නිසා දෙවියන් වහන්සේ ආයෙ සැරයක් අපි අල්ලගෙන කන්න දෙන්නේ නැතුව निराहारව තියලා උඹලා හිටපන් ඔහොම පොඩ්ඩක් කියලා දවසක් වෙන් කරලා තියලා මේ ආයේ ඊළඟ සතිය යන්න දෙවියන් වහන්සේගේ සැලැස්මට මේ ගෙන්න ගන්න හදන්නේ මේ දවසේ. තේරෙනවද? එහෙම නැතුව වෙන අරමුණකට නෙමෙයි. මේ මොකද්ද මේ දිනේ निराहारයේ අරමුණ? දෙවියන් වහන්සේගේ සම්බන්ධතාවයේ සතිපතා රැක ගැනීම. අන්න ඒකට දාපු ක්‍රමය ඒ උදෙසා තමයි මේ දේ කරන්නේ. හරිද? මේ සතිපතා මේක කරනවා වගේම දිනපතා ඔබට දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධතාවය රැක ගැනීමේ ක්‍රමයක් තිබෙන්න අවශ්‍යයි. දෙවියන් වහන්සේත් එක්ක දිනපතා ඔබගේ සම්බන්ධතාවය ඉදිරියට යන්න අවශ්‍යයි. ඉතින් විවිධ ක්‍රියාමාර්ග වලින් මේ අපි විස්තර කරපු දේවල් මොනවද? ලෝකයේ වෙනස් කිරීම, අසාධාරණකම් නැති කිරීම, තම අයිතීන් දිනා ගැනීම, අසරණ අයට උදව් කිරීම, සත්‍යතාවයන් තේරුම් ගැනීම, පාපයෙන් වෙන්වීම, සාර්ථකත්වය අත්කර ගැනීම ආදී වූ මේ දේවල් ලබා ගන්න විවිධ අය විවිධ උපක්‍රම භාවිතා කරනවා. හැබැයි අපේ ක්‍රමය ප්‍රමුඛතාවය දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධතාවයට ලබා දීමයි. ජේසුස් වහන්සේ අන්න ඒක තමයි කරේ. ඒක තමයි උන්වහන්සේ කියන්නේ පුරුද්දේ විදිහට හැම රාත්‍රියකම හැම උදෑසනකම උන්වහන්සේ කන්දට නැගලා දෙවියන් වහන්සේගේ පාමුල යාඥාවේ නිරත වෙලා හිටියා. ඒක කඩ කරගත්තේ නැහැ. ඒක තමයි ප්‍රමුඛතාවය ජේසුස් වහන්සේගේ ජීවිතේ. හරිද? දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධතාවය අඩු වුණොත් එතනින් එහාට අපි කරන සේවය අපි යන්න ඕන පාර නෙමෙයි යන්නේ. සේවය කරන එක නෙමෙයි ප්‍රමුඛතාවය. මොකද්ද? දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධතාවයේ ඵලයක් විදිහට තමයි සේවය උපදින්නේ. ඉතින් උන්වහන්සේගේ හදවත තේරුම් ගන්න නැතුව උන්වහන්සේගේ වේදනාව උන්වහන්සේගේ අරමුණ තේරුම් ගන්න නැතුව සේවය කරන්න ගියොත් අපි අපිට ඕන විදිහට සේවයක් හදනවා. ඒකෙන් දෙවියන් වහන්සේගේ සැලැස්ම ඉෂ්ට වෙන්නේ නැහැ. ප්‍රමුඛතාවය හැම විටම දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධතාවය රැක ගැනීමයි. පහුගිය දවස්වල පහුගිය සතිය අපි දැක්කා අයිතීන් ලබා ගැනීමට කිතුණු සභාව විවිධ දේවල් කරන කළු ඉරිදාවක් කරා. හරිද? ඉතින් ඒක ඒ කරපු ක්‍රියාව ගැන අපිට මුකුත් කියන්න විදිහක් නැහැ. හැබැයි ඒ කිතුණු නායකයෝ ඇත්තටම දෙවියන් වහන්සේගේ පාමුල ඉඳලා දෙවියන් වහන්සේ දුන්න මඟ පෙන්වීමකට ඒක කරා නම් හොඳයි. හැබැයි ඒක උපක්‍රමයක් නම් ඒක අසාර්ථක බව අපි කියන්න අවශ්‍යයි. ඒකෙන් ඵලයක් උපදින්නේ නැහැ. හරිද? එහෙම මේ කිතුණු සභාව ඉදිරියට ගෙනියන්න බෑ. උපක්‍රම වලින් ගහන්න පුළුවන් දෙයක් නෙමෙයි මේක. මේක දෙවියන් වහන්සේගේ පාමුල ඉඳලා උන්වහන්සේගේ මඟ පෙන්වීම වලින් ගෙනියන්න ඕන සභාවක්. හරිද? ඒ ගැන විවේචනයක්වත් ඒ ගැන මොකක්වත් නෙමෙයි මේ කියන්නේ. ඒක කිතුණු නායකයන් පැනෙව්වේ. දැන් ඒ නායකයෝ
හරියට දෙවියන් වහන්සේගේ පාමුල ඉඳලා දෙවියන් වහන්සේ කියපු නිසා නම් ඒක කරේ හරි. එහෙනම් හරි. ප්‍රමුඛතාවයේ දෙවියන් වහන්සේට දීලා දෙවියන් වහන්සේගේ මඟ පෙන්වීම මත නම් ඒක කරේ. එහෙනම් ඔන්න ඒක අවුලක් නැහැ. හැබැයි ඒක නිකන් උපක්‍රමයක් නම් මෙයාලා මෙහෙම කරනවා ඊටපල් අපිත් දෙන්නම් අනිත් පැත්තට කියලා අපි ප්ලෑන් එකක් ගහුවා නම් අනිත් පැත්තට අසාර්ථකයි. ඒක වැඩක් නැහැ. ඉතින් ඒක නිසා ප්‍රමුඛතාවය කොහෙද තියෙන්නේ? දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධතාවය අපේ ප්‍රමුඛත්වයේ බවට පත් වෙන්න අවශ්‍යයි. පළමුවෙනි සාමුවෙල් සහ දෙවෙනි සාමුවෙල් පොත අධ්‍යයනය කරද්දී දාවිද්ගේ ජීවිත රටාව ගැන තේරුම් ගනිද්දී අපිට ඉතාම පැහැදිලි වෙන දෙයක් තිබෙනවා. දාවිද්ගේ ජීවිතයේ ප්‍රමුඛතාවය දෙවියන් වහන්සේ බවට පත් වුණා. දාවිද්ගේ ජීවිතයේ ප්‍රමුඛතාවය යුද්ධ දිනීම නොවේ. දාවිද්ගේ ජීවිතයේ ප්‍රමුඛතාවය සාවුල්ගේ වංශය පහ කළ රජකම ලබා ගැනීම නෙමෙයි. දාවිද්ගේ ජීවිතයේ ප්‍රමුඛතාවය ගිවිසුම් පෙට්ටිය තමන් ළඟ තබා ගැනීමත් නොවේ. දාවිද්ගේ ජීවිතයේ ප්‍රමුඛත්වය ඔක්කොම මිනිස්සු තමන්ට ගෞරව කිරීම නොවේ. දාවිද්ගේ ජීවිතයේ ප්‍රමුඛතාවය උනේ සතුරන්ව පරාජය කරලා ඊශ්‍රායලය එක්සේසත් කිරීම නෙමෙයි. දාවිද්ගේ ජීවිතයේ ප්‍රමුඛතාවය උනේ දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධතාවය රැක ගැනීම බව ඔබ තේරුම් ගන්න අවශ්‍යයි. මේක තේරුම් ගන්න නම් ඔබ පළමුවෙනි සහ දෙවෙනි සාමුවෙල් පොත් අධ්‍යයනය කරන්න ඕන. මේ පොත් සම්පූර්ණයෙන් මේ දාවිද්ගේ ජීවිතය අධ්‍යයනය කරත් අපිට තේරෙන එයාගේ මොකද්ද තියෙන විශේෂත්වය. ඔය අතරේ ඊශ්‍රායලයේ කැඳවපු වෙන රජවරු සිටියා. ඒ වගේම සතුරු ජාතීන් වල බලවත් රජවරු හිටියා. ඊශ්‍රායලයේ තව නායකයෝ සිටියා. මේ අයට බැරි වුණ දේ දාවිද්ට කරන්න පුළුවන් උනේ ඇයි? සාවුල්ට බැරි වුණ දේ දාවිද්ට කරන්න පුළුවන් උනේ ඇයි? සාවුල්නුත් යුද්ධ දිනන්න අපේක්ෂාවෙන් වැඩ කරා. සාවුල්ටත් ඕන වුණා සතුරව පරාජය කරන්න. ඉතින් ඒක හොඳ දෙයක් නේ. අමලෙක්වරුන්ට, හිවිවරුන්ට, කානානිවරුන්ට, මේ පෙරිසිවරුන්ට මෙයාලට පහර දෙන එක හොඳ දෙයක් නේ. ඒක ඒ සතුරු ජාතින්ට පහර දීලා ඊශ්‍රායලයට නැති වෙච්ච සමාදානය ආයෙ ගේන එක හොඳ දෙයක්. සාවුල්ට සතුරන්ව පරාජය කරන අරමුණ තිබුණා. තිබුණාට එයාගේ ඒ වගේම රජකම රැකගන්න අරමුණකුත් තිබුණා සාවුල්ට. මිනිස්සුන්ට උදව් කරන අරමුණකුත් තිබුණා. හරිද? එයාට මේ ඊශ්‍රායල් ජාති එක්සේසත් කරන අරමුණකුත් තිබුණා. අරමුණු තිබුණා. හැබැයි එයාගේ ප්‍රමුඛතාවය වෙනස් වුණා. මොකද්ද එයාගේ ප්‍රමුඛතාවය විය යුතුව තිබුණේ? කොහොම හරි දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධතාවයේ දිනපතා රැක ගැනීම. එයාට දෙවියන් වහන්සේ නැත්තම් මේ එකක්වත් වැඩක් නැහැ කියන එක තේරුන්නේ නැහැ. එයා අන්තිමට ගිහලා යුද්ධ දිනන්න අර ආත්ම බන්ධනකාරීකකුනුත් ගිහිල්ලා විමසුවා. ඒ තැනටම වැටුණා. දැන් දාවිඩ්ට ඕක වුණා නම් එයා මොකද්ද කරන්නේ? හරිද? මෙන්න මේ චරිත දෙක පොඩ්ඩක් වෙන් කරලා අඳුර ගන්න. සාවුල්ට දෙවියන් වහන්සේ මඟ පෙන්නුවේ නැහැ. හරිද? දෙවියන් වහන්සේගේ හඬක් ඇහුන්නේ නැහැ. කිසිම ප්‍රොපේතවරයෙක් තුලින් සාවුල්ට කතා කරේ නැහැ අන්තිම යුද්ධෙදී. ඒක නිසා සාවුල්ට දෙවියන් වහන්සේගේ මඟ පෙන්වීම අරගන්න කිසිම ක්‍රමයක් තිබුණේ නැහැ. අපිට නිකන් බැලූ බැල්මට පේන්නේ සාවුල් කරපු දේ හරි වගේ. ඇයි? එයාට කිසිම මඟ පෙන්වීමක් නැහැ. දෙවියන් වහන්සේ උත්තර දුන්නේ නැහැ. ඒක නිසා එයා ගිහිල්ලා ආත්ම බන්ධනකාරියකකින් ඇසුවා. හැබැයි නිකමට කල්පනා කරලා බලන්න දාවිඩ්ට ඕක වුණා නම් අර දාවිඩ්ගේ ජීවිතෙත් ඔය වැනි තත්වයකට එයා මුහුණ දුන්නා. එවැනි අවස්ථා කීපයකට දාවිඩ් මුහුණ දුන්නා. කිසිම මඟ පෙන්වීමක් නැති, දෙවියන් වහන්සේගෙන් කිසිම පිහිටක් නැති, දෙවියන් වහන්සේගේ උපකාරය දාවිඩ්ට අහිමි වුණු අවස්ථා, දෙවියන් වහන්සේගේ ප්‍රොපේතවරුන්ගේ විමසුවට පිළිතුරු ලැබෙන්නේ නැති අවස්ථා දාවිඩ්ටත් ආවා. හැබැයි දාවිඩ් මොකද්ද කළේ? ඒ වෙලාවේ කොහෙන් හරි කාගෙන් හරි විමසලා යුද්ධ දිනන්න නෙමෙයි ගියේ. එයා හඬා වැළපිලා දෙවියන් වහන්සේ ඉදිරියේ පශ්චාත්තාප වුණා. හරිද? එයා දෙවියන් වහන්සේගේ අභිමුඛයේ හඬක් නැහැ. එයාට හඬක් නැහැ. හරිද? දෙවියන් වහන්සේ මඟ පෙන්නලා නැහැ. දැන් සමහර අය අපිට කතා කරලා කියනවා ඉතින් අපි ගොඩක් කල් බලන් හිටියා දෙවියන් වහන්සේගේ හඬක් නැහැ, මඟ පෙන්වීමක් නැහැ. මොකද්ද කරන්නේ? දෙවියන් වහන්සේ මොකකටවත් මඟ පෙන්නුවේ නැහැ. ඒක නිසා මම මෙහෙම කළා කියලා කියනවා. සමහරු කියනවා අපේ පල්ලියේ හිටියා දෙවියන් වහන්සේගෙන් මට උපකාරයක් ආවේ නැහැ. ඒක නිසා මම පල්ලිය මාරු කරා. අපේ පාස්ටර් එක්ක හිටියා. අපේ පාස්ටර් මගේ ප්‍රශ්න වලට උත්තර දුන්නේ නැහැ. මම ඒක නිසා වෙන පාස්ටර් කෙනෙක් ගාවට ගියා. හරිද? අපි ගොඩක් කල් යාඥා කරා. හැබැයි උත්තර ලැබුණේ නැහැ. ඒක නිසා අපි වෙන ක්‍රියාමාර්ග ගත්තා. හැබැයි දාවිද්ගේ විශේෂත්වය තමයි එයා ඒක නිසා වෙන ක්‍රියාමාර්ග ගත්තේ නැහැ. එයා
දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධතාවයටම ප්‍රමුඛත්වය දුන්නා. එයා පිළිතුරු නැති වෙලාවේ දෙවියන් වහන්සේ ළඟම හිටියා. හරිනම් සාවුල්ගේ තැන දාවිත් හිටියා නම් එයා මොකද්ද කරන්නේ? එයා ආත්ම බන්ධනකාරියක් හොය හොය යන්නේ. එයා යුද්ධේ පෙරදුනත් කමක් නැහැ කියලා දෙවියන් වහන්සේගේ පාමුල නතර වෙනවා. එයා අඬා වැළපෙනවා. මගේ වැරදි නිසා මං ඔබට කීකරුුනේ නැහැ. ඒක නිසා අද මට ඔබගේ ප්‍රොපේතවරුන්ගෙන් හඬක් එන්නේ නැහැ. ඔබ වහන්සේගේ මඟ පෙන්වීම අද නැති වෙලා තිබෙනවා. අද මං යුද්ධේ කරන්න ඕන කොහොමද කියලා මට මඟ පෙන්වන්න කෙනෙක් නැහැ. මීට කලින් ඔබ වහන්සේ මට මඟ පෙන්නුවා කොහෙන්ද යන්න ඕන, කොයි පැත්තෙන් ගිහිලාද ගහන්න ඕන, මොන සෙනගද යවන්න ඕන, ගිහිල්ලා යුද්ධයට ගහන්න ඕන. මේ ඔක්කොම ඔබ වහන්සේ මට එකක් නෑර ඉස්සර කිව්වා. හැබැයි අද මට ඔබ වහන්සේගේ මඟ පෙන්වීම නැති වෙලා තියෙනවා. ඒක නිසා මට මේ යුද්ධේ දිනන එක නෙමෙයි වැදගත් වෙන්නේ. මට ඔබගේ මඟ පෙන්වීම නෑ. ඒක නිසා මට මේ යුද්ධේ දිනුවත් මං වෙන ක්‍රමයකින් ගිහිල්ලා යුද්ධේ දිනුවත් වැඩක් නැහැ කියලා අනිවාර්යෙන් දාවිත් ඒ දෙවියන් වහන්සේගේ පාමුල වැඳ වැටිලා එයා යුද්ධ කිරිල්ල පැත්තක දාලා එයා දෙවියන් වහන්සේගේ පාමුලට වෙලා ඉන්නවා. ඒක තමයි දාවිත්ගේ හැටි. ඒක දෙවියන් වහන්සේ දන්නවා. අන්න ඒ ගුණයට තමයි දෙවියන් වහන්සේ දාවිත්ගේ වංශය ස්ථීර කළේ. එයාට ඕන උනේ මේ වෙන සාර්ථකත්වයක් ප්‍රමුඛ කරගන්නවත්, යුද්ධ දිනීම ප්‍රමුඛ කරගන්නවත් වෙන මොනවත් නෙමෙයි යාගේ ප්‍රමුඛතාවය. දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධතාවය. ඒක කැඩුනා කියලා දැක්කනම් එයා අනිවාර්යෙන් අඬා වැළපිලා ඒක ගොඩ නැගෙනකන් එයා යන්නේ නැහැ. හරිද? දැන් ඔය ගුණේ තිබුණා මේ යාකෝබ්. එයා ගොඩක් වැරදි කරපු කෙනෙක්. එයා කපටි වැඩ කරපු කෙනෙක්. හැබැයි එයා අන්තිමට තේරුම් අරගෙන දෙවියන් වහන්සේගේ පාමුල අඬා වැළපිලා ඔබ වහන්සේත් එක්ක සම්බන්ධතාවය නැත්තම් මට මේ මුකුත් වැඩක් නැහැ කියලා ප්‍රමුඛතාවය දෙවියන් වහන්සේට දුන්නා. අන්න එතන ඉඳලා තමයි මොකද උනේ? නුඹගේ නම යාකෝබ් නෙවෙයි මෙතෙන් පටන් ඊශ්‍රායල් කියලා මම නුඹේ නම වාරු කරනවා කියලා ඒ වංශය බිහි කළේ එහෙමයි. ප්‍රමුඛතාවය. හරිද? ඉතින් අපි හැමෝගෙම ජීවිතයේ ප්‍රමුඛතාවය මොකද්ද? දැන් බොහෝ සේවකයන් ඉන්නවා. සේවය කරන පාස්ටර්ස්ලා. දේව සේවයට ඉගෙන ගන්න අය. සමහරුන්ගේ අපේ සමහර සහෝදර සහෝදරියන් ඉන්නවා. ඔවුන් බයිබල් විද්‍යාලවල ඉගෙන ගන්නවා. ඔවුන් දේව සේවයට පුහුණු වෙනවා මේ කාලේ. හරිද? දැන් ප්‍රමුඛතාවය මොකද්ද? ඉගෙන ගන්න එක හොඳයි. පුහුණු වෙන එක හොඳයි. ඒක අත්‍යවශ්‍යයි. හැබැයි ප්‍රමුඛතාවය දිනපතා දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධතාවය රැක ගැනීම විය යුතුමයි. දේව සේවය කරන අය ඔබගේ ප්‍රමුඛතාවය මොකද්ද? ඔබ දැන් සති ගානකී හරියට යාඥාවක් කරන්න බැරි වුණාද කාර්යබහුලත්වය නිසා? දැන් මටත් එවැනි ජීවිතයක් තිබුණා. ඉස්සර මං කාර්යබහුලකමට යාඥා කරගන්නත් බැරි වෙච්ච කාලයක් තිබුණා. හැබැයි ඒ සේවය අසාර්ථකයි. ඒ ගැන අපි මීට කලින් පැහැදිලි කරලා තිබෙනවා. හරිද? අපේ සේවය අසාර්ථක වෙනවා මොකක් වුණොත්ද? සේවය ප්‍රමුඛතාවය දුන්නොත්. ප්‍රමුඛතාවයේ සේවය නෙමෙයි. ප්‍රමුඛතාවය දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධයයි. බොහෝ දෙනෙක් සේවය කරන්න ගිහිල්ලා දෙවියන් වහන්සේට යාඥා කරන්න අද වෙලාවක් නැහැ. ඇයි ඇහුවොත් මිනිස්සුන්ට කතා කරනවා, මිනිස්සුන්ට යාඥා කරනවා, මිනිස්සුන්ව හම්බෙන්න එනවා. ඉතින් විසිටින් කරනවා. සති අන්තේ සභාවන් පවත්වන්න ඕන. සතියේ මැද නිරාහාර යාඥා, සතියේ මැද බයිබල් ස්ටඩි, මිනිස්සුන්ව මුණ ගැහෙන්න යන්න ඕන. ඒ ගොඩාක් දේව සේවකයෝ අද පුදුම කාර්යබහුලත්වයකට පත් වෙලා තිබෙන්නේ. එයාලා ගොඩාක් සේවය කරනවා. ගොඩාක් සේවය කරනවා. හැබැයි ප්‍රශ්නේ මොකද්ද? ඒ සේවය දෙවියන් වහන්සේ අනුමත කරනවද කියන එකේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා. අන්න ඒක නිසා තමයි අපි මීට කලින් උගන්වලා තිබෙන්නේ යාඥාව අඩු වෙලා නම් සේවය නතර කරන්න කියලා අපි දේශනයක් දාලා ඇති මේ channel එකේ බලන්න ඒක. හරිද? ඇයි එහෙම කිව්වේ? බොහෝ දෙනෙක්ට මෙන්න මේ ප්‍රශ්නේ අද ඇති වෙලා තිබෙනවා දේව සේවකයන්ට. හරිද? ඔවුන් යාඥාව පැත්තක දාලා දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධතාවය නැති කරගෙන සේවයට අවතීර්ණ වෙලා ඉන්නවා. පුහුණු වෙන අයත් එහෙමයි. දැන් එහෙම හරියන්නේ නැහැ. අපේ ප්‍රමුඛතාවය දෙවියන් වහන්සේට ලබා දිය යුතුමයි. එවිට තමයි අපේ ජීවිතය දෙවියන් වහන්සේගේ සැලැස්ම තුල උන්වහන්සේ රැගෙන යන්නේ. දැන් අපි මේ විදිහට දෙවියන් වහන්සේට ප්‍රමුඛතාවය දෙනකොට දැන් දෙවියන් වහන්සේට ඕන මේ ලෝකය වෙනස් කරන්න දෙවියන් වහන්සේට ඕන නැද්ද? ඕන. දෙවියන් වහන්සේ ඒකනේ මේ ඔක්කොම කරන්නේ. හරිද? හැබැයි අපේ හදිස්සියට අපේ ඇඟේ හයියෙන් ලෝකය වෙනස් කරන්න බෑ. හරිද? ඒක දෙවියන් වහන්සේගේ මඟ පෙන්වීමේ යුක්තව දෙවියන් වහන්සේ විසින් ඒක කළ යුතුයි.
හරිද? ඉතින් අපේ ප්‍රමුඛතාවය දෙවියන් වහන්සේට දීලා දෙවියන් වහන්සේට ලං වෙනකොට උන්වහන්සේ අපිව පාවිච්චි කරන ලෝකෙ වෙනස් කරන්න. මේ ලෝකේ අසාධාරණකම් තියෙනවා. ඒක අපි දන්නවා. ඒක පේනවා. අපි දෙවියන් වහන්සේට ප්‍රමුඛතාවය දීලා ලං වෙනකොට දෙවියන් වහන්සේ අපිව පාවිච්චි කරන මේ ලෝකේ අසාධාරණකම් නැති කරන්න. ඒක හරි. ඒක වෙනවා. ඒ වගේම මේ ලෝකේ මිනිස්සුන්ගේ අයිතීන් නැති වෙලා තිබෙන්නේ. අපි දෙවියන් වහන්සේට ලං වෙනකොට මොකද්ද වෙන්නේ? දෙවියන් වහන්සේ අන්නේ මිනිස්යන්ගේ සැබෑ අයිතීන් දිනා ගන්නට අපිව පාවිච්චි කරනවා. හරිද? ඒ සඳහා අවශ්‍ය මඟ පෙන්වීම අපි තුලින් ලැබෙන්නටත් අපව ඒ උදෙසා යොදා ගන්න. මේ ලෝකේ අසරණ මිනිස්සුන්ට උදව් කරන්න ඕන. ඒක හොඳ දෙයක්. දුප්පත් අයට, ප්‍රශ්නවල ඉන්න අයට, හිඟකම් ප්‍රශ්නවල ඉන්න අසරණ මිනිස්සුන්ට උපකාර කළ යුතුයි. ඉතින් අපි දෙවියන් වහන්සේට ලං වෙනකොට ප්‍රමුඛතාවයේ දෙවියන් වහන්සේට දෙනකොට ඒ තුලින් අපිව උන්වහන්සේ පාවිච්චි කරනවා අසරණ මිනිස්යන්ට උදව් කරන්න. එහෙම නැතුව අසරණ මිනිස්යන්ට උදව් කිරීම ප්‍රමුඛතාවය කරගෙන හරියන්නේ නැහැ. ප්‍රමුඛතාවයේ දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධතාවයේ දිනපතා රැක ගැනීමයි. ඒ තුලින් උන්වහන්සේ අපව සත්‍යතාවයන් තේරුම් ගැනීමට අප යොමු කරනවා. දින ගණනකින් යාඥා නොකරපු අය බයිබලයේ කියවලා සත්‍යතාව හොයන්න යන්න එපා. පාට වෙන අමුතුම සත්‍යතාවයක් තමයි මට පේන්නේ. අපිට ඒක කරන්න යන්න එපා. යාඥා කරන්න. දෙවියන් වහන්සේගේ පාමුල යටත් ඒක තමයි කියන්නේ බයිබලයේ කියවන්න කලින් යාඥා කරන්න කියලා. හරිද? නිකම් බයිබලයේ කියවලා කතාවක් කියනවා වගේ මේ නව කතාවක් කියනවා වගේ ඒක කියවන්න බෑ. ඉස්සෙල්ලාම දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධතාවය ගොඩනගා ගන්න. ආත්මයන් වහන්සේ පැමිණි කල නුඹලාට මුළු සත්‍ය වෙතට මඟ පෙන්වනවා ඇත. දැන් ආත්මයන් වහන්සේ පැමිණෙන්නේ කොහොමද? ඔබ උන්වහන්සේත් එක්ක සම්බන්ධතාවය වර්ධනය කරගෙන රැකගනිද්දි තමයි ඒ ආත්මයන් වහන්සේ ඔබ තුල ක්‍රියා කරලා ආලෝකකරණය කියන එක ලබා දෙන්නේ. ආලෝකකරණය කියලා වචනයක් මේ අපි ඉගෙන ගන්න මේ බයිබල් විද්‍යාලවල ඔබ ඉගෙන ගනිද්දි ඒක ඉගෙන ගන්න පුළුවන්. බයිබලය ආලෝකකරණය කියලා ආලෝකකරණය කරනවා කියලා දෙයක් තියෙනවා. මොකද්ද ඒ? අපි දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධ වෙලා දෙවියන් වහන්සේත් එක්ක ඒ සම්බන්ධතාවය රැකගෙන බයිබලයේ කියනකොට තමයි එහි සැබෑ ආලෝකය ආත්මයන් වහන්සේ තුලින් අපිට ලැබෙන්න පටන් ගන්න. ඒකේ සැඟවිලා තියෙන දේ ඒකෙන් අදහස් කරපු ඇත්ත අරමුණ. දෙවියන් වහන්සේ මොකද්ද ඒකෙන් මතු කරලා පෙන්වන්න හදන්නේ කියන එක අන්න ඒ ආලෝකය ලැබෙන්නේ අපි යාඥා කරලා බයිබලයේ කියවුවොත් තමයි. ඒ වගේම අපි පාපයෙන් වෙන් වෙන්න අවශ්‍යයි. අපි දෙවියන් වහන්සේට සම්බන්ධ වීම ප්‍රමුඛතාවය කරගෙන දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධ වීම දිනපතා අපි කළොතින් ටිකෙන් ටික පාපයන්ගෙන් වෙන්වීමට අවශ්‍ය මඟ පෙන්වීම සහ එම පාපයන්ගෙන් වෙන්වීමට අවශ්‍ය පුහුණුව අපිට ලබා දෙනවා දෙවියන් වහන්සේ. ඒක පුහුණුවක් අවශ්‍යයි. ඒ වෙන්වීම යමෙක්ට එකසරේ කරන්න බැරි වෙන්නේ අපේ මනස හැඩ ගැහිලා තිබෙන ඇග්බැහි වෙලා තිබෙන සමහර දේවල් වලට ඒ රටා කඩන්න ඕන. ඒ පුරුදු ඒ ඇබ්බැහිකම් කඩන්න ඕන. ඒක කැඩෙන්නේ අපි දෙවියන් වහන්සේත් එක්ක එකතු වෙලා උන්වහන්සේට ප්‍රමුඛතාවය දීලා ගත කරන ජීවිතය තුල තමයි ඒ මනසේ පුරුදු කැඩිලා යන්නේ. එවිට පාපෙන් වෙන් වෙන උන්වහන්සේ අපිට උපකාර කරනවා. ඒ වගේම අපි කරන දේ මොන හරි සාර්ථකත්වයක් තියෙන්න ඕන. සේවය කරා මේකේ යම් සාර්ථකත්වයක් තියෙන්න ඕන. ඒ වගේම අපේ අනෙකුත් පෞල් ජීවිතේ අපේ රැකියාවන් වල අපි කරන හැම දෙයකම අපේ අධ්‍යාපනයන් වල සේවයට පුහුණු වීම වල සේවය තුල සාර්ථකත්වයක් තිබෙන්න ඕන. ඒක දෙවියන් වහන්සේ පිළිගන්නවා. ඒක දෙවියන් වහන්සේ සාර්ථකත්වය කියන එකට විරුද්ධ නෑ. ඒක දෙන්න ඕන. හැම මිනිහෙක්ම සාර්ථකත්වයක් ලබා ගන්න. නැත්තම් කරන එකේ ඵලයක් නෑනේ අන්තිමට. හරිද? ඉතින් ජේසුස් වහන්සේ කරපු දේ සාර්ථකත්වයක් තිබෙනවා. ඒකනේ අද ඔබ ඔක්කොම ගැලවිලා ඉන්නේ. ඉතින් ඒ සාර්ථකත්වය ඔබ දෙවියන් වහන්සේට සම්බන්ධ වීම ප්‍රමුඛතාවයට දීලා වැඩ කරනකොට තමයි සාර්ථකත්වය දෙවියන් වහන්සේ අත් කරලා දෙන්නේ. ඉතින් මේ කියපු දේවල් Tamanට ඕන විදිහට ගන්න තමයි ලෝකෙ මිනිස්සු උත්සාහ කරන්නේ. හැබැයි ඒව අපිටත් ඒව හොඳයි. අපි ඒව කරන්න ඕන. හරිද? මේ ලෝකේ වෙනස් කිරීම, සාධාරණත්වයේ යුක්තිය ඉෂ්ට කිරීම, අනිත් අසරණ මනුෂ්‍යයන්ට උපකාර කිරීම, සත්‍යතාවයන් තේරුම් අරගෙන පාපයෙන් වෙන් වෙලා සාර්ථක වීම. මේක තමයි අපි කළ යුතු දෙයක්. හැබැයි ඒක දැන් අපි කරන්නේ උපක්‍රම වලින් නෙමෙයි. අත්හදා බැලීම් වලින් නෙමෙයි. අපේ ක්‍රමවලට අපේ උපායන් යොදලා බලය අල්ල ගන්න සාර්ථක වෙන්න ලෝක විනාශ කරන්න යන්නේ නැහැ. දැන් අපි ප්‍රමුඛත්වයේ දෙවියන් වහන්සේට දිය යුතුයි. මේක නිසා ප්‍රමුඛතාව සෑම විටකම දෙවියන් වහන්සේ සමග සම්බන්ධතාවය පවත්වා ගැනීමටත් ඒක වර්ධනය කර ගැනීමටත් විය යුතුයි.
එවිට අපි යා යුතු මාර්ගය දෙවියන් වහන්සේ විසින් දවසින් දවස අපිට ආලෝකමත් කරලා පෙන්වන්නට පටන් ගන්නවා. හරි අපි මේ වෙලාවේ යාඥාවට ඇතුල් වෙනවා. දෙවියන් වහන්සේ ඔබට මේ උදෑසන පවසන්නේ කුමක්ද කියලා ඔබට තේරෙනවා විය යුතුයි. හරිද? ඉතින් අපි උන්වහන්සේගේ පාමුලට ළඟ වෙමු මේ වෙලාවේ. ඔබට ස්තුති වේවා ස්වාමීන් වහන්සේ. ඔබට නමස්කාර වේවා ස්වාමීන් වහන්සේ. ප්‍රමුඛතාවය දෙවියන් වහන්සේට අපි ලබා දිය යුතුයි. ඔබට ස්තුති වේවා ස්වාමීන් වහන්සේ. අපි මේ වෙලාවේ ඔබ වහන්සේගේ සුද්ධ පාද පාමුලට පැමිණෙනවා අපි ආරණිය. ඔබට නමස්කාර වේවා ස්වාමීන්. ඔබට ස්තුති වේවා ස්තුති වේවා ස්තුති වේවා ස්තුති වේවා. හැම කෙනෙක්ම දෙවියන් වහන්සේට ප්‍රශංසා කරමින් මේ දිනය අපි උන්වහන්සේට ප්‍රමුඛතාවය ලබා දෙන දිනය. ඔබට නමස්කාර වේවා ස්වාමීන් වහන්සේ. හලෙලූයා හලෙලූයා. ප්‍රමුඛතාවය දෙවියන් වහන්සේගේ අභිමුඛත්වය. උන්වහන්සේගේ පාමුල සිටීමයි අපේ පළවෙනි දේ ඒක. වෙන මොනවත් පළවෙනි දැනට ගන්න එපා. අපේ ජීවිතයේ අංක 1 දෙවියන් වහන්සේගේ අභිමුඛත්වයේ සිටීම. අපේ දවස පටන් ගන්න එහෙමයි. මේ දවස නිමා කරන්න එහෙමයි. අපේ දිනපතා ප්‍රධාන අරමුණ එයයි. ඔබට නමස්කාර වේවා අපගේ දෙවියන් වහන්සේ. මේ වෙලාවේ අපි යාඥාවෙන් දෙවියන් වහන්සේගේ සුද්ධ පාමුලට ළඟ වෙනවා. අපි හැම කෙනෙක්ම මේ නිරාහාර දිනේ අපේ ජීවිත දෙවියන් වහන්සේ සමග සම්බන්ධතාවය තුළට ඇතුල් කර ගැනීම කියන ප්‍රමුඛතාවයට යොමු කරගමු. ඔබට ස්තුති වේවා ස්වාමීන් වහන්සේ. හලෙලූයා හලෙලූයා. ඔබ වහන්සේට ප්‍රශංසා වේවා ස්වාමීන් වහන්සේ. ඔබට නමස්කාර වේවා ස්වාමීන් වහන්සේ. අන් සෑම දෙයට වඩා දෙවියන් වහන්සේගේ අභියස සිටීම. ඔබට නමස්කාර වේවා ස්වාමීන් වහන්සේ. හලෙලූයා හලෙලූයා හලෙලූයා. හැම කෙනෙක්ම මේ දිනේ අනෙක් වැඩ අතහැර දමා දෙවියන් වහන්සේගේ අභිමුඛත්වයට එන්න. සේවාවන් ටිකට පසෙක තබා ඔබේ ජීවිතයේ සම්බන්ධතාවය දෙවියන් වහන්සේත් එක්ක කොහොමද කියලා විමසලා බලන්න. ඔබ ගොඩක් වැඩ කරන්න යනවා වෙන්න පුළුවන්. අනිත් මිනිස්සුන්ට උදව් කරන්න යනවා වෙන්න පුළුවන්. සමහර විට ඒක දෙවියන් වහන්සේගේ කැමැත්තද කියලා හරියටම දැනගන්න ඔබ ලං වෙන්න දෙවියන් වහන්සේ. ඔබ බයිබලයේ කියවමින් ඔබ සත්‍යතාවයන් හොයනවා වෙන්න පුළුවන්. සත්‍යතාවය හොයන්නේ කොහොඳයි. හැබැයි කොහොමද දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධතාවය ඔබේ? දිනපතා සම්බන්ධතාවය. ඔබ මිනිස්යන්ට සාධාරණය කිරීම උදෙසා මිනිස්යන් වෙනුවෙන් ඉදිරිපත් වෙනවා වෙන්න පුළුවන්. හැබැයි ඒක ප්‍රමුඛතාවය නෙමෙයි. දෙවියන් වහන්සේගේ අභිමුඛත්වය. අහස පොළොව මාපු දෙවියන් වහන්සේගේ පාමුලට එන්න. දාවිත් මෙන් තම ජීවිතයේ ප්‍රමුඛතාවය උන්වහන්සේ බවට පත් කරගන්න. දාවිත් දෙවියන් වහන්සේගේ සිත දිනාගත්තා. ඒ කොහොමද? දාවිත්ට ඕන උනේ යුද්ධ දිනන්නවත්, ජාතීන්ව අල්ල ගන්නවත්. ඒ සියලු දේට වඩා දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධතාවය රැක ගැනීමයි ඔහුගේ එකම අභිලාෂය. ඔහු බය වුණා දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධතාවය Tamanට නැති වෙයි කියලා. එම නිසා සාවුල්ව මරන්න අවස්ථා තිබුණත් ඒක කළේ නැහැ දාවිද්. අබ්සලෝම් එක්ක සටන් කරලා රාජ්‍ය පවත්ව ගන්න හැකියාව තිබුණත් ඊශ්‍රායලයේ හිටපු හොඳම බලවන්තයන් Tamanගේ වටේ ඉඳලා දාවිද් පලා යන්නේ ඇයි එක වෙලාවක? එයා ගිහිල්ලා හැංගෙනවා ආයසරයක් මේ ඊශ්‍රායලයේ රජතුමා. ඇයි ඒ සම්බන්ධතාවය? ඕන්නම් දාවිඩ්ට තිබුණා ගිවිසුම් පෙට්ටිය අරන් එන්න මගේ ළඟ තියන්න කියලා. ගිවිසුම් පෙට්ටිය ළඟ තිබෙන කෙනා තමයි පූජකවරු රජ විදියට පිළිගත්තේ ඊශ්‍රායලයේ. හැබැයි දාවිද් පලා යනකොට අබ්සලෝම්ගේ කැරලි ගැසීමේදී දාවිද් පලා යන වෙලාවේ
පූජකවරුන්ට ලෙවිවරුන්ට කතා කළ මොකද්ද කියන්නේ? කිවිසුම් පෙට්ටිය මාත් එක්ක ගේන්න එපා. ඒක ඊශ්‍රායලයේ යෙරුසලමේ කූඩාරමේ තිබිච්ච දෙයක්. මං ඕක අරන් ගිහිල්ලා බලෙන් මම රජතුමා කියලා පෙන්න ගන්න යන්නේ නැහැ. ඒක කූඩාරමේ තිබුණ දෙයක්. දෙවියන් වහන්සේ කැමතිසේක් නම් මාව නැවත මේ කිවිසුම් පෙට්ටිය දකින්නට සලස්වනවා ඇත. ඔබට නමස්කාර වේවා. ඔබට නමස්කාර වේවා ස්වාමීන් වහන්සේ. හලෙලූයා. ඔබට නමස්කාර වේවා ස්වාමීන් වහන්සේ. ප්‍රමුඛතාවය කොහෙද ඔබගේ? දෙවියන් වහන්සේ වෙතට මුළු අවධානය ලබා දෙන්න. දිනපතා සම්බන්ධය, දිනපතා සම්බන්ධතාවය දෙවියන් වහන්සේට දිනපතා දෙන කාලය වර්ධනය වෙන්න අවශ්‍යයි. ප්‍රමුඛතාවය පවත්වා ගැනීමත් එය වර්ධනය කර ගැනීමත් ඔබේ ජීවිතේ ප්‍රධානම දේ වෙන්න අවශ්‍යයි. දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධතාවය රැක ගැනීම සහ වර්ධනය කර ගැනීම. ඔබට නමස්කාර වේවා, නමස්කාර වේවා. යාඥාවෙන් උන්වහන්සේගේ හදවතට ලං වෙන්න. ඔබ පාමුල සිටින්නේ අන් සැමට වඩා ඔබ අභියස ප්‍රේමය ප්‍රිය කරන නිසා හැමෝම මුළු ආත්මයෙන් ගායනා කරන්න. ඔබ පාමුල සිටින්නේ අන් සැමට වඩා ඔබ අභියස ප්‍රේමය ප්‍රිය කරන දෙව් අභියස ප්‍රේමය පිරීලා යන්නේ මගේ හදවත සාමයෙන් උතුරා යන්නේ දෙව් අභියස ප්‍රේමය වැතිලා යන්නේ කරුපිය ඇති මිනිසුනේ දැන් නවවින්නේ ඔබ පාමුල සිටින්නේ අන් සැමට වඩා ඔබ අභියස ප්‍රේමය ප්‍රිය කරන නිසා දෙව් අභියස ප්‍රේමය පිරීලා යන්නේ මගේ හදවත සාමයෙන් උතුරා යන්නේ දෙව් අභියස ප්‍රේමය වැසිලා යන්නේ කරුපිය ඇති මිනිසුනේ දැන් නවදින්නේ ප්‍රිය කරන නිසා නමස්කාර වේවා, නමස්කාර වේවා. හැම කෙනෙක් යාඥාවට ඇතුල් වෙන්න. නමස්කාරයට ඇතුල් වෙන්න හැම කෙනෙක්ම. නමස්කාර වේවා, නමස්කාර වේවා, නමස්කාර වේවා, නමස්කාර වේවා, නමස්කාර වේවා. දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධතාවය රැක ගැනීමයි ප්‍රමුඛතාවය. ඔබට නමස්කාර වේවා, නමස්කාර වේවා. ඔබට නමස්කාර වේවා ස්වාමීන් වහන්සේ. උන්වහන්සේගේ මාමුල වැද වැටෙමින් උන්වහන්සේට අපගේ හදවත්වල වේදනාවන් කියමින් උන්වහන්සේ ඉදිරියේ අපේ හදවත් යටහත් කර ගනිමින් අපේ බර උන්වහන්සේ මත තබමින් උන්වහන්සේට හැමදේම කියමින් යාඥාවෙන් කල් ගත කරන වෙලාවක් නුඹලට ජීවිතේ තිබෙන්නට අවශ්‍යයි.
හැම කෙනෙක්ම යාඥාවෙන් නමස්කාරයෙන් දිනපතා ගත කරන කාලයක් ඔබලට තිබෙන්න අවශ්‍යයි. බොහෝ දෙනෙක්ට දෙවියන් වහන්සේට එක්ක සම්බන්ධතාවය බිඳ වැටිලා තිබෙනවා. නමුත් ඒව නැවත ගොඩනගෙන්න අවශ්‍යයි. පවුලේ තිබුණු නමස්කාර යාඥා නැතර වෙලා තිබෙනවා. එකිනෙක කෙනාගේ ප්‍රශංසා කාල අඩු වෙමින් යනවා. නමුත් ඒව නැවත පවත්වන්න අවශ්‍යයි. ඔබලට දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධතාවය දිනෙන් දින පවත්ව ගන්නට වර්ධනය කර ගන්නට සිත් යොමු කර ගන්න අවශ්‍යයි. මට යාඥා කරපන්න. එවිට නුඹ නොදන්නා මහත් භයානක අමාරු දේ නුඹ ඉදිරියේ කරපෙන්නන්නේ. නුඹගේ උපක්‍රම වලින් නුඹගේ සැලසුම් වලින් මාගේ සැලස්ම ඉෂ්ට නොවන්නේය. නුඹලාගේ අත්හදා බැලීම් වලින් නුඹලාගේ සිතුවිලි මාර්ග වලින් මාගේ සැලස්ම නුඹලාට කරන්න නොහැකි වන්නේය. නමුත් මට යටහත් වෙන්න. එවිට මම මාර්ග සාදන්නෙමි. කාන්තාරයේ මාර්ග සාදන්නෙමි. දිය මැදෙහි මාර්ග සාදන්නෙමි. නුඹලාට යා ගන්නට මාර්ගයේ නොපෙනෙන කල මම නුඹලාට යා යුතු මාර්ගය පෙන්වන්නෙමි. රතු මුහුද අද්දර සිටි සෙනඟ සිහි කරපන්න. ඔවුන්ට යන්නට මාර්ගයක් උපක්‍රම වලින් සොයා ගන්නට නොහැකි වූ කල මම ඔවුන්ට යන්නට මාර්ගයක් වතුර මැදෙන් ගොඩනගා දුන්නෙමි. මම වනාහි නුඹලාගේ දෙවියන් වහන්සේය. එබැවින් ප්‍රමුඛතාවය මා සමග තබා ගනින්නයි දෙවියන් වහන්සේගේ ආත්මය නුඹලාට කතා කර කියනසේක. ඔබට නමස්කාර වේවා අපගේ දෙවියන් වහන්සේ දෙවියන් වහන්සේ දෙවියන් වහන්සේ දෙවියන් වහන්සේ දෙවියන් වහන්සේ. ඔබ අපියස ප්‍රේමයෙන් ඉවිලා යන්නේ මගේ හදවත සාමන උතුරා යන්නේ. නුඹලාගේ වේදනා ගැන කල්පනා කරමින් කල්ගත කරන්නේ මක් නිසාද? නුඹලාගේ සිල්ලීම් යාඥාවෙන් සහ කන්නලව්වෙන් මා වෙත සොයාපන්න. එවිට නුඹලාට කිසි නුවණකින් දැනගත නොහැකි දෙවියන් වහන්සේගේ සමාදානය නුඹලාගේ සිත සිතවිලිද ආරක්ෂා කරනවා ඇත. උන්වහන්සේගේ අභිමුඛත් නුඹලා උන්වහන්සේගෙන් වෙන් වී කල්පනා කිරීම පළක් නැත. පාපය වලට වැටිලා ඇබ්බැහි වෙලා ඉන්න අය දැන් පාපයෙන් ගැලවෙන්නේ කොහොමද කියලා කල්පනා කර කර ඉඳලා වැඩක් නැහැ. දෙවියන් වහන්සේගේ අභිමුඛයට එන්න. නැති වුණු සම්බන්ධතාවය ආය ඇති කර ගන්න. දෙමින් දිනපතා හිමිදිරි පාන්දරවල උන්වහන්සේගේ මුහුණ සොයන්න. ඉලි ආතලහ බලහ දෙලි හෙබෙලෙ මෙනිකලේ ආතලේ 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 නුඹලාට පෙරලා ගන්න බැරි මේ මහා පවුරු වටේ මා හට නමස්කාර කරමින් මා ඉදිරියේ හොර නෑ වාදන නමස්කාර කරමින් මේ නුවර පවුර වටේ ඵලයන්යි එදා යොසුවට උපදෙස් පරිදි නමස්කාරයෙන්ද නමස් යාඥාවෙන්ද නුඹලාට බිඳ ගන්න බැරි පාදක ඉදිරියේ දෙවියන් වහන්සේගේ පාමුල සිටින්න. එවිට නුඹලාට නුඹලාගේ ශක්තියෙන් කරගත හැකි දේ දෙවියන් වහන්සේ විසින් ඉෂ්ට කර දෙනවා ඇත. හලෙලූයා 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 හලෙලූයා. නමස්කාර වේවා නමස්කාර වේවා නමස්කාර වේවා නමස්කාර වේවා නමස්කාර වේවා දෙවියන් වහන්සේ. දෙව් අපියස ප්‍රේමයෙන් වැසිලා යන්නේ දරුවිය ඇති මිනිසුනේ දැන් සමගින් දෙව් අපියස ප්‍රේමයෙන් ඉදිලා යන්නේ මගේ හදවත සාමයෙන් පිරීලා යන්නේ. ඔබ පාමුල සිටින්නේ අන්දයට වඩා ඔබ අපියස ප්‍රේමය ප්‍රිය කරන නිසා ඔබ පාමුල සිටින්නේ අන්දයට වඩා ඔබ අපියස ප්‍රේමය ප්‍රිය කරන නිසා. ඔබට නමස්කාර
නමස්කාර වේවා අපගේ දෙවියන් වහන්සේ. ඔබ වහන්සේට නමස්කාර වේවා ස්වාමීන් වහන්සේ. හල්ලෙලූයා නමස්කාර වේවා නමස්කාර. මේ දිනය ගැන අපි උන්වහන්සේට ස්තුති කරමින් අද දවස් අවසන් කොට යාඥා කරමු. මේ නිරාහාර දිනය සම්පූර්ණ කරගන්නට දෙවියන් වහන්සේ අපට උදව් කරන්න කියලා අපි ඉල්ලා සිටිමු. අද දවස් අවසන් කොට අපි දේව මෙහි අවසන් කොට යාඥා කරමු. අර බලධාරී උදේපියාණන් වහන්සේ ඔබ වහන්සේගේ පාමුලට ඔබ වහන්සේගේ දරුවන් මේ උදෑසන ආහාර සිටින පිණිස වහන්සේ කැඳවා තිබෙන නිසා වහන්සේට ස්තුතියි ස්වාමිනී. ජේසුනී ඔබ වහන්සේ කුරුසපත් වීම සීකරන්නා වූ මේ කාලයේදී ඔබ වහන්සේගේ පාමුලේ ඔබ වහන්සේ කෙරේ පසුතැවිල්ලෙන් ස්වාමිනී ඔබ වහන්සේගේ පාමුල සිටින්ට ඔබ වහන්සේගේ දරුවන්ට ඔබ වහන්සේගේ මඟ පෙන්වීම දෙන්න නිසා ඔබ වහන්සේට ස්තුති කරනවා ස්වාමිනී. ඔබ වහන්සේගේ දරුවන් නිරාහාර ඔබ වහන්සේගේ පාමුලේ සිටින පිණිස ඔබ වහන්සේ මානසිකව වුණ සත්‍යමත් කරන අද දවස් පුරාවට ඔබ වහන්සේ වොන් පිට ඔබ වහන්සේගේ සුද්ධ හස්තිය තබන වහන්සේ වොන් තුල ක්‍රියා කරන ස්වාමිනී. ඔවුන් ඔබ වහන්සේගේ පාමුල සිටින පිණිස ඔබ වහන්සේට යාඥා කරන පිණිස ඔබ වහන්සේගේ වචන ආසන පිණිස ඔබ වහන්සේ වොන් ඔබ වහන්සේ රැගෙන ගිය මනෝ ස්වාමිනී. ඔබ වහන්සේගේ මාර්ගයේ රැගෙන යන ස්වාමිනී. ඔබ වහන්සේගේ සැලැස්මට වොන් යටත් වෙන පිණිස ඔබ වහන්සේ වොන්ට මඟ පෙන්වන්න ඔබ වහන්සේගේ කෙරේ ඇදහිල්ලෙන් යුක්තව බලාපොරොත්තුෙන් සිටින පිණිස ඔබ වහන්සේ වොන්ට අතකසන්න ස්වාමිනී. ආදරවන්ත දෙවියන් ඔබ වහන්සේගේ සුදු දෑතට ඔබ වහන්සේගේ වචනය ගෙනින් අවදාසයත් වාර කරනවා ස්වාමිනී. ඔබ බලවත් කරමින් ඔබ වහන්සේ තුලින් ඔබ වහන්සේගේ වචනය ඔබ වහන්සේගේ දරුවන්ට ගෙනින් ඔබ වහන්සේගේ දාසයාට ඔබ වහන්සේ ආශිර්වාද කරන නිසා ඔබ වහන්සේට ස්තුතියි ස්වාමිනී. ඔබ වහන්සේ තුල ඔබ වහන්සේගේ දරුවන් රැගෙන යන පිළිස ඔබ වහන්සේ එඳේලාපත් කර තිබෙන නිසා ඔබ වහන්සේට අනේක වාරයක් ස්තුති කරන යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උතුම් නාමයෙන් ආමේන්. අපි මේ වෙලාවේ මේ දේව මෙහි අවසන් කරනවා. අද ශ්‍රී ලංකා වෙලාවෙන් සවස් 5ට අනිකුත් යාඥාවන් සමග සම්බන්ධ වෙන්න පුළුවන්. හැමෝටම ජේසු පිහිටයි. ජේසු පිහිටයි. ජේසු පිහිටයි.